හරි අද අපි එහෙනම් පන්ති පටන් ගමු. මේ ගිය සති ක්ලාස් එක තිබ්බේ නෑ. හරි ඊට කලින් සති ගිය සති ක්ලාස් එක තිබ්බනේ. අපි ෆිසිකල් ක්ලාස් එක කරේ නෑ. ගිය සති ඔන්ලයින් ක්ලාස් එක තමයි කරේ. ඒතකොට ගිය සති අපි අන්තිමටම නවත්තුවේ 7 state process transition diagram කියන ටික තමයි ඩිස්කස් කරලා තමයි නේ. හරි එතන ඉඳන් අපි කතා කරගෙන යන්. අද කතා කරනවා එතන ඉඳන් එහාට තව තීර ටිකක් ඒත් එක්ක ප්‍රශ්න ටිකක් ඩිස්කස් කරනවා. හරි. ඒ ටික බලමු. හරි අපි ගිය සතියේ කතා කරා මොකද්ද එක්සෙප්ෂන් එකක් කියන්නේ නැත්නම් අතුරු බිඳුමක් කියන්නේ මොකද්ද ඉන්ටරප්ට් එකක් කියන්නේ මොකද්ද එහෙම වුණොත් එහෙම මොකද්ද කොහොමද සිස්ටම් එක ඒක හැන්ඩල් කරන්න කියලා මේ ටික කතා කරලා තිබ්බනේ අතුරු බිඳුමක් ඇතිවීමට හේතු මොනවාද කියන ওই ටිකත් එක්ක අපි කලින් කතා කරලා තිබ්බේ ඉන්ටරප්ට් හැන්ඩලින් වෙනකම් නේද ඒතකොට මේ ප්‍රොසෙස් මැනේජ්මන්ට් කියන එකත් අපි ලියලා තියෙන්නේ නැති ඊට පස්සේ 7 state process transition diagram කියන එක කතා කරා මට මතක විදියට හරි කතා කරේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න. හරි. ඒ ටික ඉවර කරලා අපි process control block එක ලියන්න නැතුව ඇතිනේ. හරි. එතන ඉඳන් තමයි අද අපිට කරන්න තියෙන්නේ. හරි. process control block කියන එක ලියලා තියෙන ඔයගොල්ලෝ ටියුට් එකේ මට මැසේජ් එකක් දාන්නකො කවුරු හරි ඔක්කොමලා හරි දාන්නකො process control block කියන එක ටියුට් එකේ ලියලාද තියෙන්නේ ඔයගොල්ලෝ. නෑනේ හරි. PCB එක තමයි කරන්න තියෙන්නේ නේද? හරි. ඊට කලින් ඔක්කොම ලියලා තියෙන්නේ. හරි. එහෙනම් PCB එකෙන් පටන් ගමු. දැන් PCB එක කියලා කියන්නේ දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්තනේ කම්පියුටර් එකේ processors හැදෙනවා කියලා. හරිද? ඒ කියන්නේ program එකක process ගොඩක් තියෙනවා. ඒ process එකක් ඒ හැම process එකම වෙන වෙනම තමයි CPU එකේ run වෙන්නේ. හරි. process එකට process ID එකක් තියෙනවා. ඒ process ID එකෙන් තමයි process එක අඳුරගන්නේ operating system එකෙන්. හරිද? process control block කියලා කියන්නේ process එකක් හැදෙනකොටම මේ හැම process එකකටම operating system එකෙන් හදනවා file එකක්. මේක file එකක් වුනේ. හරි. හරි. දැන් මම කිව්වේ හිටියේ PCB එකක් කියලා කියන්නේ process control block එකක් කියලා කියන්නේ කම්පියුටර් එකේ හැදෙන හැම process එකකටම OS එකෙන් හදන data structure එකක් කියලා කිව්වා. දත්ත ආකෘතියක්. නැත්නම් අපි නිකම්ම file එකක් කියලා හිතමුකෝ. හරි. දැන් පොඩ්ඩක් බලා ගන්න මේ මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්න ගියේ කියන්නේ දැන් operating system එකේ ගොඩාක් processes run වෙනවනේ එක සැරේ. දැන් අපි ගත්තොත් එහෙම P1, P2, P3 ඔය වගේ ගොඩක් process run වෙනවා එක දිගට. හරි. ඒතර දැන් මේ තියෙන ready queue එක කියලා ගන්න. එහෙම නැත්නම් RAM එකේ තියෙන processors. ඒතර මේවා run වෙන්නේ CPU එකේ. හරි. ඒතර මේ process හැම එකම CPU එකේ run වෙන chance එකක් එනකන් ඉඳලා CPU එකට ගිහින් run වෙනවා. ඒක run වෙලා ඉවරුනාම එයා අර terminate state එකට යනවා. exit state එකට යනවා. අපි ඉගෙන ගත්තන ගිය සතියේනේ. හරි අවසන් ඒ process එක අවසන් වුණොත් ඒකට යනවා. එහෙම නැත්නම් මෙයා run වෙවි ඉන්නකොට අර IO wait එකක් ආවොත් මොකද වෙන්නේ? එයා block state එකට යනවා නේ. ඔහොම එක එක state වලට යනවා කියලා අපි ඉගෙන ගත්තා. හරිද? මම ඒකත් පොඩ්ඩක් විතර ඔයගොල්ලන්ට මතක් කරලා ඉන්නම් අපි ගිය සතියේ ඒ කතා කරපු ටික. එතන අපි ගිය සතියේ මේක කතා කරානේ 7 state process transition diagram එක. ඒකෙදි අපි කිව්වා අලුතෙන්ම process එකක් එනකොට හරි ඔය කියන්නේ මේ OS එකකින් අලුත්ම process එකක් හදනකොට new කියන state එකේ ඉඳන් අපිට RAM එකේ ඉඩ තියෙනවා නම් කෙලින්ම ready කියන state එකට යන්න පුළුවන් කියලා කිව්වා. හරි. ඒතර මේ ready කියන state එකයි block කියන state එකයි මේ දෙක තියෙන්නේ RAM එකේ. ප්‍රධාන මතකයේ තමයි මේ දෙක තියෙන්නේ. හරි කම්පියුටර් එකේ ප්‍රධාන මතකයේ තමයි ওই දෙක තියෙන්නේ. ප්‍රධාන මතක කියන්නේ RAM එක. හරි. ඊට පස්සේ ඒ අලුත්ම process එකට RAM එක ඉර තියෙනවා RAM එකට දාන්න පුළුවන්. RAM එක ඉර නැත්නම් අපි virtual memory එකේ virtual memory කියන්නේ අපේ hard drive එකේ තමයි තියෙන්නේ. හරි. දුරට තැටිය කියලා අපි කියන්නේ. hard drive එකේ තමයි virtual memory එක තියෙනවා කියලා අපි ගන්න. හරිද? මේක අපි VM කියලා දැම්මොත් virtual memory කියලා. මේ දැන් ඇත්තම කතාව වෙන්නේ මෙහෙම අලුත් process එකක් ආවම අපි virtual memory එකේ pages වලට වෙන් කරගන්නවා. දැන් ওই pages කියන්නේ මොනවද එහෙම කියලා අපිට ලබන සතියේ තමයි කතා කරන්නේ. හරි. එතකන් නිකන් දැනට පොඩ්ඩක් අහගෙන ඉන්න. මේ virtual memory එකේ pages වලට හැදිලා තමයි යන්නේ. හැබැයි අපි සාමාන්‍යයෙන් කියනවා RAM එකේ ඉඳ තියෙනවා නම් අපිට කෙලින්ම RAM එකට admit කරලා
ඊට පස්සේ CPU එකේ ඉඩක් ආවම යාව dispatch කරලා CPU එකට දානවා run වෙන්න. එහෙම දාලා CPU එකේ run වෙලා ඉවරනාට පස්සේ අපිට යාව exit state එකට යවන්න පුළුවන්. හරි. ওই states හතර තමයි ප්‍රධානම states හතර. කියන්නේ අලුතින් processor එකක් ආවම RAM එකේ ඉඩ දිනනවා RAM එකට දාලා ඒක CPU එකේ ඉඩක් ආවම CPU එකට දාලා වැඩි ඉවරනම exit කරන්න පුළුවන්. මෙයා run වෙවි ඉන්නකොට එයාට interrupt එකක් ආවොත් අපි ගිය සතියේ ඉගෙන ගත්තේ අතුරු බිඳුමක් කියලා. අන්නේ interrupt එකක් ආවොත් එහෙම අපි කරන්නේ time out එකක්. දැන් අතුරු බිඳුම් වලට හේතු කිහිපයක් අපි ඉගෙන ගත්තානේ interrupts වලට. time out වෙන්න පුළුවන්. එහෙම නැත්නම් OS service request එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් high priority service එකක් මොකක් හරි run වෙනවා වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් IO completion එකක් වෙන්න පුළුවන්. ඔහොම හේතු ටිකක් අපි ඉගෙන ගත්තා නේ අතුරු බිඳුමට. ඒ ඕනම හේතුවක් මෙතන දාන්න පුළුවන්. time out විතරක් නෙවෙයි interrupt කියලා ලියවනම් මේක වඩාත් නිවැරදි. ඒතර මොකක් හරි බාධාවක් වුණාම, ඒ කියන්නේ ඌට run වෙන්න පුළුවන්. ඒ process එකට තවදුරටත් run වෙන්න පුළුවන්. එහෙම run වෙන්න හැකියාව තියෙද්දිත් අපි ආව CPU එකෙන් ඉවත් කරලා ready state එකට දානවා. මොකද අර interrupt එක handle කරන්න ඕන නිසා CPU එකට. හරිද? එතකොට මේ එයා ready state එකේ ඉන්නේ. කීයට හරි ආයෙත් CPU එක free වුණාම අර interrupt එක handle කරලා ඉවරනම අපිට පුළුවන් මේ process එක ආයෙත් running state එකට දාන්න. හරි. running state එකේ ඉන්න process එකක් input එකක් හරි output එකක් හරි වෙනුවෙන් බලාගෙන ඉන්නවා නම් අපි මේකට කියනවා IO wait එකක් කියලා. හරිද? input output wait එකක්. නැත්නම් event wait එකක්. මොකක් හරි දෙයක් සිද්ධ වෙනකම් බලන් ඉන්න. ඒ කියන්නේ දැන් program එකක වගේ නම් user නම enter කරනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. දැන් අපි ඔයගොල්ලෝ Pascal එහෙම programs දීලා දිනවා නම් O level කාලේ please enter your name කියලා කිව්වම නම enter කරනකම් program එකට එතනින් එහාට run වෙන්න බෑ. කියන්නේ එයා input wait එකක ඉන්නේ. හරිද? එහෙම නැත්නම් මොකක් හරි අපි හිතමු මොකක් හරි software එකකින් hard drive එකේ file එකකට data write කරනවා. ඒකට එයා output එකක් දෙන ගමන් තමයි ඉන්නේ. හරි? ඒතර එයා output wait එකක ඉන්නේ. ඉතින් ඔය දෙකට පොදුවේ අපි IO wait කියලා කියනවා. හරි? IO wait එකක ඉන්නවා කියන්නේ එයාට එතනින් එහාට run වෙන්න බෑ. ඒ වැඩේ කරලා ඉවර වෙනකම්. ඒතර ඒ වෙලාවේ CPU එක නිකන් තියෙන නිසා අපි ආ block state එකට දානවා. block state එකක් තියෙන RAM එකේම තමයි. හැබැයි අර run වෙන්න බෑ මේ event එක occur වෙනකම්. හරි? එයා මෙහෙම block state එකේ ඉන්නකොට RAM එකට තව අලුතෙන් ගොඩක් process ඇවිල්ලා RAM එක පිරුණොත් එහෙම. හරිද? RAM එකේ එතනින් එහාට ඉඩ නැති වුණොත් එහෙම අපි එයාව දානවා ආයෙත් අර virtual memory එකට. ඒ කියන්නේ hard drive එකට දානවා. හරි? ඒතර මේ suspend කරනවා කියන්නේ hard drive එකට දානවා. එහෙම suspend කර process එකක් ආයෙත් activate කරන්නත් පුළුවන්. ඒ කියන්නේ hard drive එකේ RAM එකේ ඉඩ ආවොත් එහෙම ආයෙත් සරක් අපිට block state එකට දාන්න පුළුවන් RAM එකේ. හරි. මෙහෙම block state එකේ ඉන්නකොට අදාළ event එක occur වුණොත් එහෙම. හරි. කියන්නේ input එක දුන්නොත් නැත්නම් output එක දීලා ඉවර වුණොත් අපි එයාව ආයෙත් සරක් ready එකට දාලා ආයෙත් CPU එකේ අවස්ථාවක් එනකොට අපි එයාව dispatch කරලා ආයෙත් running state එකට දානවා. හරිද? මේ block suspended state එක කියලා කියන්නේ අපේ virtual memory එකේ තියෙන state එකක් නේ. කියන්නේ hard drive එකේ තියෙන තත්වයක් නේ. හරි. ඒතර මේකේ ඉන්නකොට event එක occur වුණොත් එහෙනම් අපි ඉස්සෙල්ලාම ready suspended එකට දාන්න ඕනේ. ඒ කියන්නේ virtual memory කියන RAM එකට යන්න සූදානම් අවස්ථාවට ගේන්න ඕනේ. ready suspended state එකට දාලා ඊට පස්සේ ආයෙත් සැරයක් activate කරලා ready state එකට දාන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් අවස්ථාවක් ආවම CPU එකට දාලා running state එකට දාන්න පුළුවන්. ඉතින් ඔය states ටික අතරේ තමයි කොහේ හරි process එකක් හැමතිස්සෙම කරකෙන්නේ. හරි. ඒතර RAM එකේ ready state එකේ ඉන්න එකක් වුණත් high priority programs RAM එකට එනවා නම් RAM එකේ ඉඩ මදි වෙනවා නම් ඒව දාන්න. ඒ කියන්නේ ඉහළ ප්‍රමුඛතාවක් තියෙන ක්‍රියායන නිතරම RAM එකට එනවා නම් RAM එකේ ඉඩ මදි වෙනවා නම් අපිට පුළුවන් ආයෙත් සැරයක් යාව hard drive එකේ virtual memory එකට suspend කරන්න. හරි. දැන් මේ කියන සංකල්ප ටික ඕගොල්ලන්ට හොඳටම තේරෙන්නේ virtual memory එක කියලා දුන්නාට පස්සේ. ඒ කියන්නේ paging සහ frames page table එකත් එක්ක ගණන් හදන ටික කියලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි මේ states අතර කොහොමද මේ program එක හරියටම වැඩ කරන්නේ. ඒ කියන්නේ hard drive එකේ RAM එක අතර data කොහොමද යන්නේ කියන එක හරියටම තේරෙයි. හරි. දැනට මේ 7 state process transition diagram එකෙන් අපි කතා කරන්නේ බේසික්ම දේවල් ටික. හරිනේ. හරි. එතකොට අපි දැන් 7 state process transition diagram එක මම ගිය සතියේ කියලා දුන්නා. මම ඒක ආයෙසරක් මතක් කරා. හරි. එතකොට මේ අලුතෙන් new process එකක් එනවා කියලා අපි කියවනේ. අන්නේ හැම new process එකකටම අලුතෙන් එන හැම new process එකකටම process control block කියලා එකක් තියෙනවා. මේකට අපි PCB එකක් කියලා කියනවා. හරි. මේ හැම අලුත් process එකකටම PCB එකක් තියෙනවා. PCB එකට මේ PCB එකක් කියලා කියන්නේ ෆයිල් එකක් කියලා හිතන්න කියලා මම කියවනේ. මේ ෆයිල් එකේ ගොඩක් දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. ඒක මොනවද කියලා තමයි බලන්න යන්නේ. හරි. මේක නිකන් අපි කියවලා බැලුවොත් process control block is a data structure maintained by the operating system for every process. හැම process එකකටම operating system එකේ මෙහෙම PCB කියලා එකක් maintain කරගෙන යනවා. හරි. The PCB is identified by an integer process ID. ඒතර මේ PCB හැම එකකටම
integer process ID එකක් තියෙනවා. හරි අපි PID කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැත්නම් ක්‍රියායන හඳුනා ගැනීමේ අංකය කියලා කියන්නත් පුළුවන් සිංහලෙන් process identification number කියලා කියන්න පුළුවන්. හරි PID කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ process ID එකට. ඒකෙන් තමයි මේ PCB එක අඳුරගන්නේ. A PCB keeps all the information needed to keep track of a process. එතකොට PCB එකේ තමයි තියෙන්නේ process එකක් track කරන්න අවශ්‍ය කරන සියලුම දත්ත. මෙහෙයුම් පද්ධතිය මගින් සෑම ක්‍රියායනයකටම ක්‍රියායන පාලන ඛණ්ඩයක් පවත්වාගෙන යනු ලබයි. ක්‍රියායන අංකයේ මගින් ක්‍රියායනයකට අදාළ ක්‍රියායන පාලන ඛණ්ඩය හඳුනාගනි. PCB එක තුළ ක්‍රියායනයට අදාළ සියලු විස්තර ගබඩා කර තබා ගන්න. ඔය ටික තමයි කියලා තියෙන්නේ. හරි. ඒතර PCB එකේ මේ process එකට අදාළ සියලුම විස්තර තියෙනවා. හරිද? ඔයගොල්ලෝ මේ පොඩ්ඩක් මේ මම explain කරන එක ඔළුවට දාගන්න try එකක් දෙන්න. හරි මම මේක ඉඳන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. නිකන් මේ ටික පොඩ්ඩක් ඔළුවට දාගන්න. ඒතර ඔය PCB එක චුට්ටක් පැහැදිලි කරගන්න පුළුවන් මේ. හරි? මොකද්ද PCB කියන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මදර් බෝඩ් එකේ මේක අපි දෙවෙනි පාඩම කරනකොට මේ වගේ ඇඳලා කතා කරලා තියෙන්නේ. හරි? දැන් ඔයගොල්ලෝ මේව දන්න දේවල්. මදර් බෝඩ් එකේ ඇතුලේ CPU එකක් තියෙනවන්නේ. හරිද? CPU එක තියෙනවා. ඒ කියන්නේ අපේ processor එක තමයි මේක. processor එක ඇතුලේ අපි සාමාන්‍ය මොනවද තියෙන දේවල් කියලා ගන්න. අපි ගන්නවා processor එක ඇතුලේ අපිට registers තියෙනවා නේ. මේ තියෙන registers කීපයක් තියෙනවා කියලා අපි ගමු. ඊට අමතරව මේක ඇතුලේ අපි ඉගෙන ගන්නවා control unit එකක් තියෙනවා. පාලන ඒකකයක් තියෙනවා. ඊට අමතරව arithmetic and logic unit එකක් තියෙනවා. අපි ALU එක කියලා කියමු. හරි? arithmetic and logic unit එකක් තියෙනවා. හරිනේ. එතකොට දැන් අපි program එකක් මොකක් හරි run කරනකොට දැන් මම example එකක් විදිහට මේ චූරි program එකක් ඔයගොල්ලෝ ලියලා පෙන්නන්න මම මේක ඇතුළේම ලියන්නම්. අපි මෙහෙම එකක් ගමු x සමානයි 5යි y සමානයි 6යි. හරි ඒතර z සමානයි x ධන y print z කියලා program එකක් ගමු. හරි දැන් ඔයගොල්ලෝ O level කාලේ හරි නැත්නම් නිකන් හරි programming language එකක් කියන්නේ මොකක්ද කියලා නිකමට හරි හොයලා බලලා තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙන් හරි search කරලා හරි ඔයගොල්ලෝ දන්නවා code එකක් කොහොමද ලියන්නේ කියලා. නේද? හරි ඒතර මේ තියෙන්නේ එහෙම ලියපු code එකක් කියලා හිතන්න. දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් ඔළුවට දාගමු. දැන් මේවා කලින් කතා කරලා තියෙන්නේ දෙවෙනි පාඩමේ විදිහට. හැබැයි මම නිකන් මතක් කරගෙන යනවා. හරි. හරි. දැන් මෙහෙම එකක් run වෙනකොට මේ පළවෙනි මේක run වෙනකොට මේකෙන් වෙන්නේ දැන් IT වලදී මේ x සමානයි 5යි කියලා කියන්නේ x සමානයි 5යි කියලා නෙමෙයි අපි කියන්නත් ඕනේ. හරි අපි ඒකට කියන්නේ x ට 5ක් ආදේශ කරනවා නැත්නම් assign කරනවා කියලා. මේ සමාන ලකුණට IT වලදී අපි කියන්නේ assignment operator එක කියලා. හරි. මේකට අපි equal sign එක කියලා කියන්නේ නැහැ. සමාන ලකුණ කියලා කියන්නේ අපි කියන්නේ assignment operator. ඒ කියන්නේ ආදේශ කිරීමක් කියලා. හරි. එතකොට මෙහෙම x සමානයි 5යි කියලා අපි ලියන්නේ ඇත්තටම x ට 5ක් ආදේශ කරන්න කියන එක. දැන් මේ line එක run වුණාම හරි මේ x ට 5ක් ආදේශ කරන්න කියන line එක run වුණාම අපි කම්පියුටර් එකේ RAM එක ඇන්දොත් දැන් program එකක් run වෙනකොට ඒ run වෙන program එකේ data ටික RAM එකේ තියෙන්න ඕන කියලා අපි ඉගෙනගෙන තියෙනවානේ. හරි මේ තියෙන කම්පියුටර් එකේ RAM එක කියලා ගන්න. හරිද? ඒතර මේ RAM එකේ ওই data තියෙන්න ඕන. ඒ ටික add වෙන්න ඕන. හරි. ඒතර අපි x සමානයි 5යි කියලා කිව්වොත් x කියලා variable එකක් හැදෙනවා. ඒ x කියන variable එකේ value එක 5යි කියලා තමයි set වෙන්නේ. හරි. දැන් variables කියලා කියන විචල්්‍ය කියලා කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ O level IT කරා නම් දන්නවා ඇති. දැන් A level වලදී නම් programming පාඩමෙත් තමයි ඉගෙන ගන්න වෙන්නේ. හරි. ඒක අපි කරන්නේ 13 වසරේදී. හරිද? ඒක ටිකක් කල් යනවා. ඒ වෙනකම් මම පොඩි idea එකක් දෙන්නම් මේ ටිකෙන්. හරි. දැන් x වල x කියන්නේ variable එකක්. ඒවට variables නැත්නම් විචල්්‍ය කියලා අපි කියන්නේ ඒවා විචලනය වෙනවා. vary වෙනවා, වෙනස් වෙනවා. හරි. ඒතර x ට අපි 5ක් assign කරාම x කියන එකේ 5ක් තියෙනවා. එක program එකක x කියන නමින් තියෙන්න පුළුවන් එක variable එකක්. ආයේ තව x කියලා එකක් තියෙන්න බෑ. හරිද? දැන් මේකෙන් x කියලා එකක් 5යි කියලා RAM එකේ හැදෙනවා. ඊට පස්සේ මේ line එක run වෙනකොට දැන් program එකක කොහොම code line ගොඩක් තියෙනවානේ. හරිද? මේ line එක run වෙනකොට y ට 6ක් ආදේශ වෙනවා. අපි RAM එකේ y කියලා එකක් හැදෙනවා. ඒකේ 6 කියන අගේ තමයි තියෙන්නේ. හරිද? දැන් මේක execute වෙනකොට මොකද්ද වෙන්නේ? z සමාන x ධන y කියන එක execute වෙනකොට ඉස්සල්ලාම මෙහෙම එකක් තිබුණොත් එහෙනම් මේකත් ආදේශ කිරීමක් මේ සමාන ලකුණක් නේ තියෙන්නේ. මේ ආදේශ කිරීමේ දකුණු අත පැත්ත තමයි මුලින්ම අපි execute කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ මුලින්ම අපි ක්‍රියාත්මක කරන්න ඕනේ ආදේශ කිරීමක හැමතිස්සෙම දකුණු අත පැත්ත programming වලදී. හරි. මේක මාරු කරලා ලියන්න බෑ අපිට programming වලදී. හරි. ඒතර මේ x ධන y කියන එක තමයි මුලින්ම execute කරන්න ඕනේ. ඒතර දැන් x ධන y කියන එකට අපි ගියාම
x ගේ y ගේ අගයන් අපි බලනවා RAM එකේ තියෙනවද කියලා. දැන් x ගේ අගය 5යි කියලා RAM එකේ තියෙනවා. RAM එකේ නැත්නම් error එකක් එනවා. හරි මෙහෙම විචල්යක් අපි හදලා නැහැ කියලා අපිට error එකක් එනවා. variable cannot be found කියලා error එකක් එනවා. නැත්නම් variable not declared කියලා error එකක් එනවා. හරි. අපි හදලා තියෙනවනේ එහෙම variable එකක් කලින්. ඒතර x ගේ value එක 5යි. y ගේ අගය අපි 6යි කියලා RAM එකේ තියෙන නිසා y ගේ අගය 6යි කියලා ගමු. හරි. එතකොට 5යි 6යි එකතු කරාම කීයද total එක? දැන් මේ 5යි 6යි කියන එක එකතු කරන්න පුළුවන් RAM එකට? බෑනේ. දැන් එකතු කිරීම වගේ ඒවා සාමාන්‍යයෙන් කරන්නේ කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එකකින් නේ. ALU කියලා එකක් තියෙන. ඒ කරන්නේ ALU එකේ සිංහල නම මොකද්ද? දැන් ඉංග්‍රීසි වලින් නම් අපි කියන arithmetic and logic unit කියලා. ALU කියන එකේ සිංහල නම වෙන්නේ ගණිතමය සහ තාර්කික ඒකකය. හරි. ඒකෙන් තමයි ගණනය කිරීම කරන්නේ. අපි ඉගෙන ගත්තනේ logic gates පාඩමේදී මේ ALU එක ඇතුළේ තමයි half adders, full adders නැත්නම් අර්ධ කලක පූර්ණ කලක තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ අර්ධ කලක ඇතුලේ අපි number systems පාඩමේදී ඉගෙන ගත්ත දෙකේ අනුපූරකයෙන් තමයි එකතු කිරීම අඩු කිරීම කරන්න කියලා නේ. ඒතර ඒ විදිහට තමයි කියන්නේ 2's complement එකෙන් තමයි වැඩේ වෙන්නේ මේක ඇතුලේ. හරි ALU එක ඇතුලේ. ඒතර දැන් ඔය එකතු කිරීම කරන්න x + y කරන්න මේ පහේ value එක දෙකේ අනුපූරකයෙන් ගිහිලා register එකක save වෙන්න ඕනේ. මොකද ALU එකට access කරන්න පුළුවන් registers විතරයි. හරි. ඒතර මේ දෙක අතර data bus එකක් තියෙනවා. මේ bus එකේ නැගලා මේ දත්තේ යනවා register එකට. හරි. ඒතර 5 කියන value එක යනවා එක register එකකට. ඊට මේ 6 කියන value එකත් තව register එකකට යන්න ඕනේ. ඒතර register එකට මේ 5යි 6යි යන්න ඕනේ. එහෙම ගියාම තමයි එකතු කරන්න පුළුවන් නේ. ඒතර තමයි ALU එකට පුළුවන් මේ register එකේ තියෙන දත්ත ටික assign මේ අරගෙන මේ දෙක එකතු කරලා full address භාවිතා කරලා එයාගේ output එක දෙනවා register එකකට. හරි output register එකට දානවා. ඒතර අපි හිතමු 5යි 6යි වල එකතු 11යි නේ. ඒතර 11යි කියන එක එනවා. මේ 11යි කියන එක ආයෙසටක් data bus එකේ දිගේ RAM එකට එනවා. දැන් ඒතර අපි ඉසෙට් වෙන මේක ආදේශ කරලා තියෙන. ඒතර මේ 5යි 6ගේ එකතුව ඉසෙට් වෙනවා. හරි. ඒතර මෙතන 11යි කියලා එනවා. දැන් අපි print ඉසෙට් කියලා තිබ්බම මේකේ output එක විදිහට RAM එකේ ඉසෙට් කියලා එකක් තියෙනවා. එයාගේ අගය කියලා 11යි. ඒතර මෙතන output එක විදිහට 11යි කියලා පෙන්නනවා. හරි. ඔය විදිහට තමයි අර program එකක line by line instructions නැත්නම් අපි උපදේශ කියලා කියනවා. හරි. උපදේශ පේලියෙන් පේලියට තමයි program එකක run වෙන්නේ හැමතිස්සෙම. හරි. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න programming වලදී හැමතිස්සෙම දකුණු අත පැත්ත තමයි මුලින්ම execute වෙන්නේ. ඊට පස්සේ left hand side එකට වම් අත පැත්තට ඒක ආදේශ වෙනවා. හරිද? ඔය ටික ඔළුවේ තියාගන්න. හරි. එතකොට මම මෙහෙම එකක් දුන්නොත් එහෙම මේකට මම තව එක code line එකක් add කරනවා. ඔයගොල්ලෝ නිකන් ඉස්සරහට හොඳ නිසා අපි z සමානයි z + 5 වගේ එකක් දුන්නොත් ඊට පස්සේ ඒකට යටින් print z කියලා දුන්නොත් මේකේ output එක වෙන්නේ මොකද්ද? ප්‍රශ්නයක් අහලා තියෙනවා 11 වෙනම register එකකට දානවද කියලා. ඔව් CPU එක ඇතුළේ registers ගොඩක් තියෙනවා. හරි. ALU එකට access කරන්න පුළුවන්. ඒතර 5යි 6යි අර variable දෙකකට දාගෙන ඔය ටික දාලා ওই process එක වෙලා 11 RAM එකට ගිය ගමන් ඒ process එක වෙලා ඉවරයිනේ. එතකොට අපි CPU එකේ registers ටික clear කරනවා. ඒකට දීපු ටික. ඒතර ඊළඟට එන process එකට ඒක use කරන්න පුළුවන්. හරි. වෙනම register එකකට තමයි output එක යන්නේ. හරි. මොකද්ද Z ගේ අගය එන්නේ? ඔයගොල්ලෝ දාලා තියෙන උත්තර. දැන් මේකත් ආය ආදේශ කිරීමක් නේ. ඒතර මේකෙදිත් ඉස්සෙල්ලාම වෙන්නේ right hand side එක. ඒ කියන්නේ අපේ දකුණු මේ ආදේශ කිරීමේ දකුණු අත පැත්ත තමයි මුලින්ම execute වෙන්නේ. හරි. ඒතර ඒකෙත් මෙතන Z නේ තියෙන්නේ. මේ දෙක නෙමෙයි තියෙන Z. හරි. මේකත් Z, මේකත් Z. හරිද? ඒතර Z තියෙන්නේ. ඒතර Z ගේ අගය අපි RAM එකෙන් බලනවා. දැන් RAM එකේ එහෙම එකක් තියෙනවනේ. ඒක තියෙනවා 11යි කියන. ඒතර 11යි මේ 5යි එකතු වුණාම 16ක් එනවනේ. 16 තමයි Z ආදේශ වෙන්නේ. ඒතර variable එකක් කියන අගය වෙනස් වෙනවනේ. අලුත් value එකක් ආවම පරණ value එක erase වෙලා ඒ වෙනුවට අලුත් value කියන ඒතර Z 16 කියලා ආදේශ වෙනවා. දැන් අපි print Z කිව්වොත් එහෙම 16ක් තමයි print වෙන්නේ. හරි. දැන් මෙහෙම එකක් දුන්නම Z කියලා එකක් කලින් නැත්තම් RAM එකේ මේකේ error එකක් එනවා. එහෙම එකක් නැහැ කියලා. Z එකක් තියෙනවා නම් ඒක අරගෙන එයා ඒකට එකතු කරලා අලුතෙන් Z දානවා. හරි. ඒතර ඔය එකතු කිරීම සිද්ධ වෙන්නේ ආයෙත් සරයක් registers වලට ඒ data එක ගිහිල්ලා ALU එකකින් ඒ ගණනය කිරීම වෙලා register එකට output එක දීලා ඒක ආයෙත් RAM එකේ save වෙනවා. හරි. ওই විදිහට තමයි program එකක් මේ අපේ RAM එකයි CPU එකයි භාවිතා වෙලා run වෙන්නේ. හරි. ඔයට අමතරව RAM එකයි CPU එකයි අතර cache memory තියෙනවා. ඒක L1, L2, L3 කියලා තියෙනවා. ඒව ගැන අපි දෙවෙනි පාඩමේදී කතා කරලා තියෙනවා. හරිද? ඒ නිසා ඒ ටික මම මෙතෙන්ට ගත්තේ නැහැ. ඒ ටික අපිට ඕන වෙන්නේ නැහැ OS පාඩමට. මේ ටික තමයි ඕනේ. හරි. ඒතර මේ code එක අපි save කරනවා නම් save කරලා තියෙන්නේ කොහෙද? hard drive එකේ. hard drive එකේ තියෙන motherboard එකට එළියෙන් cable එකකින් තමයි motherboard එකට සම්බන්ධ වෙන්නේ. මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. මේක අපි
hard disk drive නැත්නම් HDD කියලා කියනවා. හරි අපේ කම්පියුටර් එකේ hard disk එක. ඒතකොට මේ motherboard එකට තමයි මේ ටික සම්බන්ධ වෙලා තියෙන්නේ. ওই විදිහට තමයි වැඩ වෙන්නේ. හරි මේක මේ පරිමාණය ගැන හිතන්න එපා. hard drive එක පොඩි වගේ CPU එකට වඩා hard drive එක ලොකුයි. හරි ඒව සාමාන්‍ය දේවල් නේ දන්න දේවල්නේ. හරි. ඒතර ওই විදිහට තමයි execute වෙන්නේ. ඒතර process එකක් මේ කම්පියුටර් එකේ run වෙනකොට මම කියවනේ PCB එකක් හැදෙනවා කියලා. හරි process control block එකක් කියලා. ඒතර ඒ run වෙන හැම process එකකටම අදාළව PCB එකක් තියෙනවා. හරි. ඔයගොල්ලෝ මේක ලිව්වා නේද? මේක මම ලියන්න වෙලා දුන්නද? ලිව්වේ නැත්තම් මේක ලියන්න. ලියලා ඉවර නම් done කියලා message එකක් දාන්න. හරි එහෙනම් ලියා ගන්නකො. දැන් අද වෙනකොට මම හිතන්නේ ඩොලර් එක 160 ගානට විතර ගිහින් තියෙන්නේ. දැන් මොබයිල් ෆෝන්ස්, කම්පියුටර්ස්, ලැප්ටොප් එහෙම මම හිතන්නේ ඔක්කොම 130කින් විතර ගණන් යනවා ඉස්සර සතියේ. ගන්න තියෙනවා නම් දැම්ම ගන්න කඩේ තියෙන එකක්. මේ මොකද ඉස්සරහට තව ඊට වඩා ගොඩක් ගණන් යන්න පුළුවන්. හරි දැන් ලියලා ඉවරයිනේ. එහෙනම් අපි ඊළඟ කොටසට යන් මේ තියෙන PCB එකේ ඇතුලේ තියෙන දේවල්. හරි දැන් අපි කියවනේ PCB කියලා ෆයිල් එකක් හදනවා කියලා process control block කියලා ක්‍රියායන පාලන ඛණ්ඩය කියලා. හරි. ඒතර ඒකේ ඇතුලේ සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ එක එක operating systems ගැන අහලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම Windows නම් භාවිතා කරලාම තියෙනවානේ ඉස්කෝලේදී හරි. හරි. ඊට පස්සේ තව Linux වගේ OS use කරලා ඇති Linux Mint හරි Ubuntu හරි වගේ Kali Linux හරි ඒ වගේ දේවල් use කරලා ඇති. හරිද? ඊට පස්සේ අනිවාර්යයෙන්ම Linux වල දැන් Android කියන්නේත් Linux based එකක්ම තමයි. හරි. ඊට අමතරව ඔයගොල්ලෝ iPhone use කරනවා නම් iOS එක ඊට පස්සේ Mac OS ඔය වගේ ඒවා use කරලා ඇති. හරිද? ඒ එක එක operating systems වල එක එක operating systems හදන කට්ටිය මේ PCB එකේ ඒගොල්ලන්ට ඕනි දේවල් ටික තමයි ඇතුළත් කරන්නේ. හරි. ඔය වගේ සාමාන්‍යයෙන් ඔය හැම එකේම වගේ පොදුවේ තියෙන ටිකක් අපිට අපේ සිලබස් එකේ දාලා තියෙනවා. PCB එකක මීට වඩා ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ ටික දැනගෙන හිටියොත් අපිට ඇති. හරිද? ඒ කියන්නේ අපිට අහන ප්‍රශ්න වලට මේ ටික දැනගෙන හිටියොත් ඇති. හරි. එතකොට PCB එකක සාමාන්‍යයෙන් තියෙන දෙයක් තමයි process state එක. process state එක කියලා අපි කියන්නේ ක්‍රියායනයේ තත්ත්වය. හරි දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ තත්ත්ව හතේ ක්‍රියායන පාලන සටහන කියන එක 7 state process transition diagram. ඒකෙදි තත්ත්ව state හතක් තිබ්බනේ. අන්නේ state හතෙන් මොන ස්ටේට් එකේද අපේ මේ කියන process එක තියෙන්නේ කියන එක තමයි මෙතෙන්ට එන්නේ. ඒතර ඕගොල්ලන්ගේ දැන් එහා පැත්තේ මේ ඉඩ තියෙනවනේ මේ වගේම එකක් දාලා එතන ලියා ගන්න තියෙන process state කියන එක ඇතුලේ current state of the process නැත්නම් ක්‍රියායනයේ වර්තමාන තත්ත්වය. හරි මේ තියෙන ක්‍රියායනයේ වර්තමාන තත්ත්වය කියන එක. හරිද? The current state of the process ක්‍රියායනයේ වර්තමාන තත්ත්වය. current state of the process ක්‍රියායනයේ වර්තමාන තත්ත්වය. හරි. ඒකේ example විදියට දාගන්න උදාහරණ විදියට ready running waiting මේ waiting කියන්නේ අතරම block state එකට. හරි. ඔය වගේ මොන ආගෙද තියෙන්නේ කියන එක. හරි දැන් ඔයට අමතරව හතක් තියෙනවා. ඔය හතෙන් මොන අවස්ථාවේද ක්‍රියායනයේ තියෙන්නේ කියන එක. හරි ආයෙත් ඇහෙන්නේ නැහැ කියලා තියෙනවා මං හිතන්නේ මේ හැමෝටම එහෙමද නැත්නම් එක්කෙනෙක්ට විතරද හොඳට ඇහෙන කට්ටිය ඉන්නවද? හරි. එතකොට process state එක. හරි. The current state of the process. එහෙම නැත්නම් ක්‍රියායනයේ වර්තමාන තත්ත්වය. හරි. ඊට පස්සේ process ID එක අපි store කරගන්නවා. හරි. process ID කියන්නේ අපි කියවන
process එකක් හැදෙනකොට ඒ හැම process එකටම operating system එකෙන් අනන්‍ය වූ අංකයක් දෙනවා, unique number එකක් දෙනවා. ඒකට අපි කියනවා process ID නැත්නම් PID කියලා තමයි අපි කෙටියෙන් කියන්නේ. ඒතර unique identification for each process. හරි. unique identification for each process. මේ හැම එකටම දෙන අංකය. ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. මේක සිංහලෙන් කියන්නේ ක්‍රියායන හඳුනා ගැනීමේ අංකය කියලා. එතකොට ක්‍රියායන අනන්‍යව හඳුනා ගැනීම සඳහා ඇති අංකය. හරි. ක්‍රියායනයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා ඇති අංකය කියලා කෙටියෙන් ලියා ගන්න. හරි. ක්‍රියායනයක් අනන්‍යව හඳුනා ගැනීමට ඇති අංකය. Unique identification for each process. හැම process එකකටම මේ PID එකක් තියෙනවා. ඒකෙන් තමයි operating system එක ඒ process එක අඳුරගන්නේ. හරි PID එකෙන්. හරි. ක්‍රියායනය අනන්‍යව හඳුනා ගැනීම සඳහා ඇති අංකය. නැත්නම් කෙටියෙන් හඳුනා ගැනීමේ අංකය කියලා ඉවත් ඇති. හරි. unique identification number කියලා තිබ්බත් ඇති. ප්‍රමාණවත්. ඔයගොල්ලෝ මේ තියෙන දේවල් විතරයි මොනවද කියලා දැනගෙන ඉන්න ඕන. හරි. ඊට පස්සේ තියෙනවා program counter කියලා. අපි සිංහලෙන් ඒකට කියන්නේ program count එකට වැඩසටහන් ගණකය කියලා තමයි සිංහලෙන් කියන්නේ. මේ තියෙන වැඩසටහන් ගණකය කියලා. හරි program count එකට වැඩසටහන් ගණකය කියලා තමයි කියන්නේ. ඒතර මේ program count එකේ තියෙන්නේ ආ ස්ටෝර් කරලා තියාගන්නේ program counter is a pointer to the address of the next instruction to be executed for this process. හරි ඊළඟට run වෙන්න තියෙන instruction එක. ඒ කියන්නේ ඒ process එකේ ඊළඟට run වෙන්න තියෙන instruction එක තමයි මේ program count එකේ store කරලා තියාගන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම එකක්. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට මේකෙන්. හරි බලන්නකෝ. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත නේද interrupt handling. ඒ කියන්නේ process එකක් CPU එකේ run වෙවි තියෙනකොට එයාට interrupt එකක් ආවොත්, බාධාවක් ආවොත්, හරි අතුරු බිඳුමක් ආවොත් අපි එයාව CPU එකෙන් ඉවත් කරලා ඒ වෙනුවට වෙන process එකක් දාලා run කරගෙන යනවා කියලා කිව්වනේ. එයාගේ අර interrupt එක handle කරලා ඉවරුනාම තමයි අපි මේ process එක ආයෙත් සැරයක් අරගෙන run කරන්නේ කියලා අපි ඉගෙන ගත්තා. හරි. ඒතර interrupt handling කියලා අපි කිව්වේ. අතුරු බිඳුම් හැසිරීම යටතේ ඔයගොල්ලෝ ඒක note එකක් ලියලා ඇති. හරිද? ඒතර CPU එකේ run වෙවි තියෙන process එකට බාධාවක් ආවම අපි එයාව ඉවත් කරලා වෙන process එකක් අරගෙන run කරලා අරයාගේ අතුරු බිඳුම හැන්ඩල් කරලා ඉවරුනාම ඒකට අදාළ සැකසීම් ටික කරලා ඉවරුනාට පස්සේ ආයෙත් සැරයක් අර කලින් process එක අරගෙන run කරන්න පුළුවන්. හරිද? එහෙම මගදී නවත්තපු එකක් දැන් හිතන්නකෝ මම ගිය සැරේ උදාහරණයක් ගත්තේ කියන්නේ මම උගන්වන්න ඉන්නකොට මම අතරමඟදී බාධාවක් ඇති වුණොත් එහෙම මට ඒ බාධාව හැන්ඩල් කරලා ඉන්න වෙනවා ඉස්සෙල්ලාම. හරිද? මම ක්ලාස් එකේ උගන්වන්න ඉන්නකොට මාව හම්බ වෙන්න කවුරු එනවා. හරි. ඒතර මට උගන්වන්න පොඩ්ඩක් ඉන්න කියලා මේ කරගෙන යන process එක නවත්තලා ඒ බාධා මොකක් හරි external input එක හරි නැත්නම් බාහිරින් ආපු බාධාව මම ගිහින් handle කරලා ඒක කතා කරලා ඒ ටික settle කරලා තමයි ආයෙත් සැරයක් එන්න ඕනේ ඕගොල්ලන්ට උගන්වන්න. හරි. ඕගොල්ලන්ට උගන්වන්න ආවට පස්සේ මට මතක තියෙනවනේ මම කොතනින්ද නැවතුනේ කියලා එතනින්ද resume කරගෙන යන්න. එහෙම නැත්නම් මට මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. හරිද? කොතනින්ද නැවතුනේ කියලා මතක නැත්නම් එහෙම නැත්නම් මට ඕගොල්ලන්ගෙන් අහලා බලන්න වෙනවා. ඒතර ඒ වගේ මේ CPU එකේ process එකක් run වෙවි තියෙනකොට අතරමඟදීනේ අපි මේක නවත්තන්නේ. දැන් හිතන්න මේ අපි ඉස්සර run කර program එක තියෙනවානේ. මේ program එකේ අපි හිතමු මෙන්න මෙතනයි මේ දෙක run වෙච්ච ගමන් හරි මේ දෙක run වෙලා මෙන්න මේකෙත් මේ right hand side එක විතරක් execute වෙමින් තියෙන වෙලාවේ හරිද? මේ right hand side එක විතරක් execute වෙමින් තියෙන වෙලාවේ interrupt එකක් එනවා. ඒතර අපිට මේක නවත්තලා මෙතනින් වෙන process එකක් අරන් run කරන්න වෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ මෙයාව resume කරනවනේ අපි පස්සේ කොයි වෙලාවෙ හරි. එතකොට එහෙම resume කරනකොට මේ දැන් අපි මෙන්න මේ step එකට එනකොට ඒ step එකේ මේ දකුණු පැත්ත විතරක් right hand side එක විතරක් වෙලා කියන්නේ මේ 5යි 6යි registers වලටත් ඇවිල්ලා. හරි. ඒතර 5යි 6යි registers වලටත් ඇවිල්ලා හැබැයි මේ 11 කියන එක ඇවිල්ලා නැහැ තාම. දැන් ওই ටික තමයි CPU එකේ තියෙන්නේ. හරිද? එස් දැන් මෙතනින් තමයි නතර වුනේ. අපිට ඒකේ ඉතුරු ටික තමයි run කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟට අපිට run කරන්න තියෙන instruction එක වෙන්නේ මේකේ ඉතුරු කොටස. හරි. නැත්නම් අපි කියමු මේ 11ත් ඇවිල්ලා මේක තමයි කරන්න තියෙන්නේ කියලා. ওই ටික වෙන්න පුළුවන්. ඒක තාම RAM එකට ගිහින් නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි මේක interrupt කරනකොට අතරමැදි බාධාවක් ඇති වෙනවා කියන එක අපි interrupt එකක් කියලා කියන්නේ. හරි. ඒතර මේකට interrupt එකක් එනකොට
අපි මතක තියාගන්න ඕනේ ඊළඟ සැරේ අපි මේක රිසීව් කරනකොට කියන්නේ දැන් ඒ අතුරු බිඳුම හසුරවලා ඉවර වෙලා ඒක හැන්ඩල් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි ආයේ මේ ප්‍රොසෙස් එක රනින් ස්ටේට් එකට එනවනේ කොයි වෙලාවෙ එහෙම ආවට පස්සේ කලින් නැවැත්තේ කොතනින්ද කියලා මතක තියෙනවා නේද? ඒ කියන්නේ ඊළඟට අපිට රන් කරන්න තියෙන මොන ඉන්ස්ට්‍රක්ෂන් එකද කියලා මතක තියෙනවා. හරි. දැන් අපි හිතමු අර උඩ දෙක විතරයි රන් උනේ කියලා. එහෙනම් අපි මේක තමයි ඊළඟට රන් කරන්න ඕනේ. අන්නේ ඊළඟට රන් කරන්න ඕනේ උපදේශයේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ ඒක virtual memory එකේ හරි RAM එකේ හරි තියෙනවා නම් ඒ ඊළඟට රන් කරන්න ඕනේ උපදේශයේ ඇඩ්‍රස් එක තමයි අපි program count එකේ දාගන්නේ. හරිද? දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මොකද්ද program count එක කියන්නේ කියලා. හරි? ඒතර ඊළඟට රන් කරන්න ඕනේ හරි පොඩි ඉන්ටරප්ට් එකක් ආවා ඒක හැන්ඩල් කරලා ඉන්න ගියා. හරි අතුරු බිඳුමක්. ඒතර අපි කලින් නවත්තනවා తీරපු තැනින් දැන් පටන් ගන්න ඕනේ. හරි. මම කිය හිටියේ මෙතනනේ. ඒතර ඊළඟට රන් කරන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන් එක අපි සේව් කරලා තියාගන්න ඕනේ. ඒක තමයි program count එකේ අපි දාන්නේ. හරිද? Program counter is a pointer to the address of the next instruction to be executed for this process. මේ process එකට run කරන්න ඕනේ ඊළඟ instruction එක තමයි program count එකේ store කරගන්නේ. හරි. වැඩසටහන් ගණකයේ මගින් එම ක්‍රියායනේ ඊළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙසෙහි මතක ලිපි යොමු. මේ ලිපි යොමු කියන්නේ මතක යොමු කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ යොමු කියන්නේ address එක. හරි. ඒතර උපදෙසෙහි මතක යොමු වෙත යොමු වී ඇත. ඊළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙසෙහි යොමු කියලා දාගන්නකෝ. හරි. ඒතර වැඩසටහන් ගණකයේ ස්ටෝර් කරගන්නේ ඊළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙසෙහි යොමු. ඒ කියන්නේ ඇඩ්‍රස් එක. හරි. ඒක ලියාගන්න. ඊළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙසෙහි යොමු. එහෙම නැත්නම් pointer to the address of the next instruction. මෙච්චරක් ලියාගත්තද? pointer to the address of the next instruction කියන්නේ. හරි. pointer to the address of the next instruction. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. හරි. අර මගදී රන් වෙවි තියෙන ප්‍රොසෙස් එකක් නැවතුවට පස්සේ ඒක ඊළඟට අපි resume කරනකොට එයාව පටන් ගන්නෙ කොතනින්ද කියලා දැනගන්න තමයි අපි මේක ස්ටෝර් කරලා තියාගන්නේ. හරි. හරි අපි හතරවෙනි එකට යන් CPU registers. හරි. ඒතර CPU registers වල තියෙන data ටිකත් save වෙලා තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේකෙම තියෙන එක ගත්තොත් දැන් අපි මේ අගයන් දෙක විතරක් ගත්තට පස්සේ 5ට 6ට අගයන් දෙක ගත්තට පස්සේ ප්‍රෝග්‍රෑම් එක නවතින ගණනය කිරීම කරන්න කලින්. හරි. ඒ කියන්නේ මේ දෙක කරාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක නවතිනවා මේකේ කරන්න කලින් කියලා ගමු. හරි. එතකොට දැන් අර registers වල 5 6 ඇවිල්ලානේ තියෙන්නේ. මේක නවත්තද්දි registers වල තිබ්බ data ටික ඕනේ මේ ඊළඟ instruction එක run කරන්න අපි resume කරනකොට නේ. එතකොට ඒ CPU එකේ registers වල store වෙලා තියෙන data ටික අපි save කරලා තියාගන්නවා PCB එකේ. ආයෙත් සැරයක් අපි resume කරනකොට මේ program එක ඒ data ටික ආයෙත් සැරයක් CPU එකේ registers වලට දාලා තමයි ඊළඟ instruction එකේ ඉඳන් run කරගෙන යන්නේ. එහෙම නැති වුණොත් අපිට මේ instruction එක run කරන්න බෑනේ registers වල අර 5 6 අගයන් දෙක ඇවිල්ලා තිබුණ නැත්තම් නේද? හරි. ඒ නිසා මේ ඒ කියන්නේ අර බාගෙට රන් වෙලා තියෙනකොට ඒ variables එහෙම තියෙන්න බෑ නේද? මොනවද තිබිච්ච අගයන් කියලා. ඉතින් ඒ ටික registers වල තිබ්බ අගයන් ටික save කරගෙන තියෙන්න ඕනේ. ඒක තමයි මේ register data කියන එකේ දාලා තියෙන්නේ. CPU registers කියන එකේ දාලා තියෙන්නේ. හරි. ඒතර ඔයගොල්ලන්ට නිකම්ම ලියා ගන්න පුළුවන් data in CPU registers කියලා. පරිගණකයේ register වල ඇති දත්ත. හරි. ඒ ක්‍රියායනයට අදාළව registers වල තියෙන දත්ත ටික. හරි. ඒතර සකසනේ register වල ඇති දත්ත කියලා ලියාගමුනේ. පරිගණකයේ හරි අවුලක් නැහැ. සකසනේ register වල ඇති දත්ත. සකසනේ register වල ඇති දත්ත.
හරිනේ. data in CPU registers. හරි ඊට පස්සේ මේක memory management information මතක කළමනාකරන විස්තර කියන එක. දැන් මේක අපි අර මම කියන virtual memory එක ඉගෙන ගන්නවා කියලා ලබන සති ඒක කරනකොට මේක සෑහෙන දුරට ගොඩක් ඉගෙන ගන්න නිසා මම මෙතනදී මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දැනට ලියා ගන්න memory management information යටතේ මේ this includes the information of page table, memory limits, segment table depending on memory used by the operating system. හරි එච්චර මේ segment table එකත් ඕනේ නැහැ. This includes information of page tables, memory limits, and frames කියලා දාගන්න. හරි මේ මොනවද කියලා මම කියලා දෙන්නම්. ඒකට සිංහල මීඩියම් කට්ටිය ලියා ගන්න ඕනේ. මේ මෙතන දාලා නැහනේ. සිංහලෙන් නම් මෙතන මේකේ නැහැ. හරි ඔයගොල්ලෝ නිකන් දාගන්න. මොනවද මේකේ තියාගන්න දත්ත ටික කියලා. හරි page table එකට අපි කියන පිටු වගුව කියලා සිංහලෙන්. පිටු වගුව ගැන නම් පස්සේ notes ලියලා අපි ඉගෙන ගන්නවා. හරි පිටු වගුව මතක සීමා හා රාමු අංක පිළිබඳ විස්තර කියලා දාගන්න. memory management information අපි memory management ගැන ඉගෙන ගන්නදී ඔය pages කියන්නේ මොනවද frames කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. ඒවා කොහොමද ගණනය කිරීම කරන්නේ virtual address එක කොහොමද physical address එකට හැරෙන්නේ කියලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ ටික ඔයගලන්ට තේරෙන්න නම් ඒක වෙනම පැහැදිලි කරලා දෙන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි දැන් මෙතනදී මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද පස්සේ ඔය ටික ඉගෙන ගන්න නිසා. දැනට මේක ලියාගෙන තියාගන්න. includes information of page tables, memory limits and frames කියලා. හරි පිටුවගුව මතක සීමා හා රාමු අංක පිළිබඳ විස්තර කියලා දාගන්න. හරි ඊළඟට IO status information. ඒ කියන්නේ දැන් මේ ක්‍රියායනයට සම්බන්ධ ආදාන ප්‍රතිදාන උපාංග තියෙනවා input output devices. අන්නේ devices වල තත්ත්වයක දැන් මොනවද සම්බන්ධ වෙලාද තියෙන්නේ ඒවා තියෙනවද නැද්ද කියන අන්නේ විස්තර ටික තියෙනවනේ. ඒ ටික තියාගන්නවා. හරි ඒ කියන්නේ මේ process එකට අදාළව අපි input output devices මොනවා හරි use කරනවා නම් ඒ වගේ state එක අපි දැන් ඒක use කරනවද නැද්ද කියන ඔන්න ඔය විස්තර ටික තියාගන්න. හරි. මේකම ලියාගමු ඉංග්‍රීසි මීඩියම් කට්ටිය. includes a list of IO devices allocated to the process. ක්‍රියායනයට ලබා දී ඇති ක්‍රියායනයට වෙන් කරන ලදී ආදාන ප්‍රදාන උපාංග ලයිස්තුවක් ඇතුළත් වේ. This includes a list of IO devices allocated to the process. හරි. ක්‍රියායනයට වෙන් කරන ලද ආදාන ප්‍රතිදාන උපාංග ලයිස්තුවක් ඇතුළත් වේ. This includes a list of IO devices allocated to the process. ක්‍රියායනයට වෙන් කරන ලද ආදාන ප්‍රතිදාන උපාංග ලයිස්තුවක් ඇතුළත් වේ. හරි දැන් මේ PCB කියන්නේ වැදගත් දෙයක්. මොකද OS පාඩමේ ප්‍රශ්න අහනකොට මේකෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හරි දැන් අපි අද ප්‍රශ්න ටිකක් කරනවා. ඒක ඕගොල්ලන්ට තේරෙයි. මේක හරියට දැනන් ඉන්න ඕනේ. ඒකේ තරු ලකුණු දාලා තියාගන්න මෙන්න මේක. විශේෂයෙන් දැනන් ඉන්න ඕනේ program count එකේ මොකද්ද වෙන්නේ කියන එක. හරි. CPU registers ගැන අපි දන්නවනේ. සකසනේ registers වල මේ data ටික තියෙන්න ඕනේ කියලා. අනිත් ඒවා නම් මේක memory management ගැන ඉගෙන ගන්නකොට කොහොමද ඔය ටික ඔලුවට යනවා. මේවා එච්චරම අනිත් ඒවා එච්චර වැදගත් නෑ. මෙන්න මේ දෙක අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ PCB එකේ ඒ වගේම මොනවද වෙන්නේ කියන ටික. හරි. මේ process ID එකක් තියෙනවා කියන එකත් සාමාන්‍ය දැනීම වෙන්න ඕනේ. process state එකත් අපි 7 state process transition diagram එකෙන් තත්ත්ව 7 ඉගෙනගෙන තියෙන නිසා ඒවත් සාමාන්‍ය දේවල්. හරි. 3යි 4යි දැනගන්න ඕනේ මොකද්ද program count එක කියන්නේ. ඒ කියන්නේ වැඩසටහන් ගණකය කියලා කියන්නේ මොකද්ද? ඒකේ තියෙන ඊළඟට execute කරන්න තියෙන instruction එකේ address එක. ඒ කියන්නේ ඊළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙසෙහි ලිපිනය. නැත්තම් උපදෙසෙහි යොමුව කියන එක. හරි සිංහලෙන් ලිපිනයට යොමුව කියලාත් කියනවා. මේ computing වලදී. හරි. CPU registers කියලා කියන්නේ අර සකසනේ registers වල ඒ program එකට අදාළව store වෙලා තිබිච්ච data ටික. ඒතකොට අපිට මේ data ටික ඕනේ අපි මේ process එක නවත්තලා ආයෙත් සැරයක් පටන් ගන්නකොට. හරි ඒ නිසා තමයි ওই ටික ඕනේ. ඉතින් PCB එක අපිට උදව් වෙනවා interrupt handle කරන්න. හරි මොකද interrupt එකක් ආවම මේ process එක අපි සකසනේ ඉවත් කරනවා නම් එයාගේ තියෙන සියලුම දත්ත ටික මේ PCB එකට write කරනවා. write කරලා තමයි ඊළඟ process එකක් අපි CPU එකට load කරන්නේ. හරි ඒ ඊළඟ process එකක් CPU එකට load කරනකොට ඒ දෙවෙනි process එකේ PCB එකෙනුත් එයාගේ data ටික බලලා ඒ ටික CPU එකට load කරලා තමයි ඒක run කරන්නේ. හරිද? ඊට ඒක නවත්තලා අපි අනිත් එක ආයෙත් load කරනවා නම් අර run වෙවි තියෙන එකේ data ටික එයාගේ PCB එකට write කරලා run කරන්න හිතාගෙන ඉන්න එකේ
process එකේ PCB එකෙන් එයාගේ data ටික ආයෙත් අරගෙන CPU එකට දාලා තමයි run කරන්න ඕනේ. දැන් ඔය keyboard එක confuse වෙන්න පුළුවන්. ඊටු ටික පැහැදිලි කරද්දී මම හිතන අවුලක් නැති වෙයි. මේ ටික පිළිවෙලකට තියෙන්න ඕනේ දැන් එක එක systems වල ප්‍රශ්නයක් අහලා තියෙන පිළිවෙලට තියෙනවද කියලා. එක එක operating systems වල එක එක විදිහට තියෙන්න පුළුවන්. මේවා මේ පිළිවෙලටම තියෙනවා කියලා මතක තියෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මේ ටිකෙන් එක එකකින් මොකද්ද වෙන්නේ කියලා මතක තියෙන්න ඕනේ. විශේෂයෙන් program count එකයි registers උයි ඒ කියන්නේ මොනවද කියන එක දැනන් ඉන්න ඕනේ. එච්චරයි. මේවා කටපාඩම් කරන්න යන්න එපා. හරියට සංකල්ප වල තියාගෙන program count එක කියන්නේ මේ program count කර කර ඉන්න එකක් නෙවෙයි. ඒ process එක ඇතුලේ ඊළඟට run කරන්න ඕනේ instruction එක store කරගෙන ඉන්න එක. ඇත්තටම instruction එක run වෙද්දී මේ count එක 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 up වෙනවා. හරි? ඒකයි මේකට counter කියලා කියන්නේ. අර count එක 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 අපි up කර යනවා. ඒතර එහෙම up කරගෙන ගියාම ඊළඟට run වෙන්න තියෙන instruction එක මොකක්ද කියලා store කරලා තියාගන්න පුළුවන්. අන්න ඒක තමයි මේක වෙන්නේ. හරි? පිළිවෙල වැදගත් නෑ මේකේ තියෙන ටික. හරි මම හිතනවා දැන් ඔක්කොමලා මේ ටික ලියලා ඇති කියලා. හරි. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ ප්‍රශ්නයකට. 2019 A level paper එකේ ප්‍රශ්නයක්. දැන් English medium කට්ටිය English medium question book එක බලන්න 2019 49 වෙනි ප්‍රශ්නය. කියන්නේ paper එකේ අන්තිම ප්‍රශ්නෙට කලින් ප්‍රශ්නේ. හරි මේකට උත්තරේ මොකක්ද කියලා zoom chat එකට දාන්න බා. හරි දැනට උත්තර දෙකක් තියෙනවා. තව අනිත් කට්ටියගේ answers දාන්න බා. හරි ඔක්කොමලා වගේ කියන්නේ එක කියලානේ. බලමු. පහත කවරක් මෙහෙයුම් පද්ධතියෙහි ක්‍රියායන පාලන ඛණ්ඩයෙහි ගබඩා වී ඇති තොරතුරක් නොවන්නේද? හරි දැන් process control block එකේ නැති data එකක් තමයි අහන්නේ. හරි. මම අන්තිම පැත්තෙන් පටන් ගන්නම්. ඔක්කොම එක කියලා කියන නිසා. හරිද? ක්‍රියායනෙහි අවස්ථා process state එක අපි ඉගෙන ගන්න state එක තියෙනවා කියලා නේද? block ද ready ද එහෙම නැත්නම් new ද මොන state එකේද මේ process එක දැන් තියෙන්නේ කියන එක. හරිද? ready ද block ද එහෙම නැත්නම් running state එකේද මොකේද තියෙන්නේ කියන එක. හරි? ඒක PCB එකේ තියෙනවා. දැන් මේක යහන්නේ PCB එකේ නැති තොරතුරක් නේද? ගබඩා වී ඇති තොරතුරක් නොවන්නේ. ඒතර මේක process state කියන එක උත්තරේ වෙන්න බෑ ඒක තියෙනවා. ඊට පස්සේ ක්‍රියායන හැඳුනුම් අංකය අර process ID කියන එක. ක්‍රියායනය සඳහා ඇති අනන්‍ය හැඳුනුම් අංකය කියන එක. හරි? ඒක තියෙනවා. process ID එකක් තියෙනවා PCB එකේ. ඒ නිසා මේකත් උත්තරේ නෙවෙයි. ඊට පස්සේ ක්‍රමලේඛ ගණකය program counter කියන එක. හරි සකසන මගින් ක්‍රියාත්මක කරන්නා වූ ඊළඟ උපදේශයේ ලිපිනය. හරි දැන් මේ පේපරේ ඒකට සම්බන්ධයෙන් නමට අමතරව විස්තරෙත් දීලා තියෙනවා. මොකද ඔයාලට එක එක නම් තියෙන නිසා එක එක කාලවල. හරි. ඒතර මේ පේපර්ස් වලින් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල්. හරි දැන් program counter කියන සකසනය මගින් ක්‍රියාත්මක කරන්නා ඊළඟ උපදේශයේ ලිපිනය තමයි එතන තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. හරිද? මේකත් PCB එකේ තියෙනවා. ඊට පස්සේ ක්‍රියායනය සඳහා වන මතක කළමනාකරන තොරතුරු. දැන් මම කිව්ව මතක කළමනාකරන තොරතුරු memory management information මම ඊළඟ සතියේ උගන්වනවා. නිසා ඒක මම වැඩි විස්තර කරන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දුන්නේ අර page table frames ගැන data කියලා. ඒතර මතක කළමනාකරන තොරතුරුත් PCB එකේ store කරගන්නවා. හරිද? එහෙනම් අපිට ඉතුරු වෙන එකම උත්තරේ වෙන්නේ එක තමයි. හරි? මොකක්ද එකේ තියෙන්නේ? නිදහස් තැටි කට්ටි. නිදහස් තැටි කට්ටි කියන රොටි තැටි නෙවෙයි. තැටි කට්ටි කියලා ගත්තම free disk slots. හරි? ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත නේද අර මේ
contiguous allocation, linked allocation, indexed allocation කියලා ඉගෙන ගත්තේ සූචක විභජනය, යාබද විභජනය, සබැද විභජනය කියලා. ඒකදී අපි අර hard drive එකේ memory blocks ගැන කතා කරානේ. දැන් hard drive එකේ memory blocks ටික ඕනේ වෙන්නේ අර file systems වලට නේද? files store කරනකොට hard drive එකේ. හරි. දැන් අපි මෙතනදී කතා කරන්නේ process ගැන නේ. ඒතකොට RAM එකයි CPU එකයි ගැන තමයි වැඩියෙන් කතා වෙන්නේ. හරි, virtual memory එක. ඒතකොට hard drive එකේ data store වෙන්නේ කොහොමද, මොනවාද free තියෙන්නේ කියන එක PCB එකට process එකට අදාළ නැහැ. process එක කියන්නේ මේ වෙලාවේ run වෙන එකක්. හරි, run වෙන ඒවා තියෙන්නේ main memory එකයි CPU එකයි virtual memory එකයි කියන ටික තමයි උපකාරී වෙන්නේ. virtual memory එක තියෙන hard drive එකේ තමයි එකක් පස්සේ ඉගෙන ගමු. හැබැයි මේ process එක run වෙනකොට අපිට hard drive එකේ කොහෙද free තියෙන්නේ කියන එක අදාළත්වයක් නැහැ. දැන් ඔයගොල්ලෝ අපි fat table එක ගැන ගණනුත් හදුවේ පහුගිය දවස්වලනේ. ඒතර fat table එකේදී fat file system එකේ data store කරනවා අපි දැනන් ඉන්න ඕනේ. ආ මොන slots ද free තියෙන්නේ. ඒතර අපිට මේ file එක store කරන්න පුළුවන් කොහොමද කියන එක. හරි. හැබැයි මේ hard drive එකේ තියෙන disk slots මොනවාද free කියන එක process control block එකේ අපි ඉස්සරහට දාන්න ඒක process එකට අදාළව ගන්න බැරි නිසා. මොකද process එකක් කියන්නේ ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. ඒතර ඒක RAM එකේ තියෙන්න ඕනේ. හරි, එහෙම නැතුව මේ hard drive එකේ ගබඩා වෙලා තියෙන ඒවා process එකක් වෙන්නෙත් නැහැ කොහොමත් නේ. ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි. හරි, ඒතර ඕගොල්ලෝගේ උත්තර ටික හරි. හරි, මේ 2019 49 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1 කියලා මාක් කරගන්න. හරි. හරි, ඊට පස්සේ මේ තියෙන්නේ ගිය සතියේ ආපු පේපර් එක. හරි, 2021 A level paper එකේ 10 වෙනි ප්‍රශ්නේ. දැන් අපි කතා කරානේ 7 state process transition diagram එක කියලා. මේකක් තියෙන්නේ ඒකෙන් තමයි. දැන් මේක මේ ඉංග්‍රීසි මීඩියම් එකත් මං ගාව තියෙනවා. මං සිංහල මීඩියම් එක දාලා තියන්නම්. මම මේක පැහැදිලි කරන්නම්. හරි, මීඩියම් දෙකේම කට්ටිය ඉන්න නිසා මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයගොල්ලන්ට තේරෙයිද කියලා බලමු අපි. හරි, ඔයගොල්ලෝ කියවලා බලන්න. ඒ අතර මාත් කියාගෙන යන්න. හරි, මම මේක පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ උත්තරේ ගන්න try එකක් දෙන්න. අමර තනි සකසනයක් සහිත පරිගණකයකට පූරණය වී. හරි, තනි සකසනයක් කියන්නේ single core process එකක්. හරි, දැන් අපි use කරන ගොඩාක් කම්පියුටර්ස් වල dual core හෝ ඊට වැඩිය වෙන තියෙන අනිවාර්යෙන් quad core octa core හරි. ඒ කියන්නේ බහුහර සකසන කියලා අපි කියන්නේ core i7 core i5 වගේ core ගොඩක් තියෙනවානේ. හරි, දැන් AMD Ryzen ගත්තොත් මේ හැම එකෙම එකම CPU එක ඇතුලේ ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් සාමාන්‍යයෙන් අපි මේ single core process එකක අර registers ටිකයි control unit එකයි ALU එකයි තමයි තියෙන්නේ. ALU කියන්නේ ගණන් හදන්නේ. ඉතින් මේ එක සැරේ අපිට ගොඩක් run කරන්න බෑ. කොහොමත් එකකට පස්සේ එකක් තමයි run කරන්න වෙන instructions සහ programs. හැබැයි CPU එකට මම කියවර තප්පරයකට 26000ක් විතර ප්‍රමාණයක් run කරන්න පුළුවන් නිසා සෑහෙන ඉක්මනට මේව run වෙනවා. මේ හැම එකම තප්පරයක් ඇතුළත run වෙනවා වගේ අපිට දැනෙනවා. මේ හැම එකම මේ සමාන්තරව ගානට parallelly execute වෙගෙන යනවා වගේ අපිට දැනෙනවා. හරි, එකකට පස්සේ එකක් තමයි හැබැයි යන්නේ. හැබැයි මේ කියන multi core processors වලදී මේක ඇතුලේ පොඩි CPU 4ක් විතර තියෙනවා. ඒ කියන්නේ මේ ALU එකයි ඒ CPU එකට අදාළ වෙනම registers ටිකක් තියෙනවා. හරිද? ඊට පස්සේ තව ALU එකකුයි ALU එකට අදාළව තව registers ටිකක්. ඒතර මේ cores 4ක් තියෙනවා. මේක quad core computer එකක් මම මේ ඇඳලා තියෙන්නේ. හරි? 4ක් තියෙනවානේ. ඒතර අපිට මේ වගේ parallelly execute කරන්න පුළුවන්. මේකෙත් run කරන්න පුළුවන්, මේකෙත් run කරන්න පුළුවන්, මේකෙත් run කරන්න පුළුවන්, මේකෙත් run කරන්න පුළුවන්. ඒතර කලින් තනි සකසනයක යනවට වඩා සෑහෙන ඉක්මනට වැඩ ටික ඉවර කරන්න පුළුවන්. ඒතර දැන් අපි processing power එක වැඩි කරන් තියෙන මේ වගේ cores ගාන වැඩි කරලා parallel processing කරන්න පුළුවන්. හරි, ඒ කියන්නේ මේ සමාන්තර සැකසීමකට වාචනය කරන්න පුළුවන්. හරි. ඒතර තනි සකසනයක් සහිත පරිගණකයකට පූරණය වී ඒකට login වෙලා login එකට සිංහල වචනේ පුරණ වී. හරිද? පුරණ වී. ඒ මම දන්නේ නැති මහාචාර්යවරු දෙන වචන. හරි. ඔහුගේ සමර්පණය කියන්නේ සිංහලෙන් PowerPoint presentation එකක් කියන්නේ presentation එකට සිංහලෙන් කියන්නේ සමර්පණය කියලා. හරි. ඒකත් කවුරුද නමක් දන්නේ නැහැ ඉතින්. හරිද? presentation එකට සිංහලෙන් කියන්නේ සමර්පණය. ඔහුගේ සමර්පණයේ වැඩ කටයුතු කිරීම සඳහා ක්‍රමලේඛයක් ආරම්භයි. දැන් ක්‍රමලේඛ දැන් PowerPoint software කියලා අපි කියමු. PowerPoint කියන්නේ කවුරු හරි ලියපු කෝඩ් ටිකක් නේ Microsoft එකෙන් ලියපු කෝඩ් සෙට් එකක්. හරි. ඉතින් මේ ක්‍රමලේඛය ආරම්භ කරනවා. ඒ කියන්නේ එයා presentation එකක් හදලා තියෙනවා. මේ presentation එක මේ open කරගන්න එයා PowerPoint එක open කරනවා කියලා අපි හිතමු. ඊට අමතරව තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු වෙබ් අතිරික්සයක් විවෘත කරයි. ඊට අමතරව මේ presentation එකට යාට මොන හරි data ඕන වෙනවා ඉන්ටර්නෙට් එකෙන්. ඒ නිසා එයා වෙබ් බ්‍රවුසර් එකත් ඕපන් කරනවා. හරි. එතකොට මේ වෙබ් අතිරික්සයක් කියලා කියන්නේ වෙබ් බ්‍රවුසර් එකට කියන සිංහල නම. හරි. තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු වෙබ් අතිරික්සයක්ද විවෘත කරයි. හරිද?
අමරගේ සමර්පණ ක්‍රමලයකට අදාළ ක්‍රියායනයේ අවස්ථා සංක්‍රාන්ති සටහන පහත දැක්වේ. හරි අමරගේ සමර්පණ ක්‍රියායනය කියලා කියන්නේ ප්‍රසන්ටේෂන් සොෆ්ට්වෙයාර් එකට අදාළ ක්‍රියායනයේ අවස්ථා සංක්‍රාන්ති රූප සටහන පහත දැක්වේ. ඒ කියන්නේ 7 state process transition diagram එකකින් කිහිපයක් තියෙන එකක් මෙතන තියෙනවා. දැන් අපි ගිය සතියේ 2018 ප්‍රශ්න කරා මම හිතන්නේ. ඒකෙත් මේ වගේ එකක් තිබ්බේ. ඒතර අර ස්ටේට් 7ම නැහැ. හැබැයි අර ප්‍රධාන ස්ටේට් 5 තියෙනවා මෙතන. හරි දෙකක් නැහැ. කියන්නේ අර virtual memory කියවෙන ටික නෑ. RAM එකයි CPU එක අතර ටික විතරයි මේකේ දාලා තියෙන්නේ. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපිට හොයාගන්න පුළුවන් වෙනවනේ උත්තරේ. හරි. ඒතර ඔය presentation software එකේ අවස්ථා සංක්‍රාන්ති සටහන අතන දීලා තියෙනවලු. දැන් මොකද්ද කියන්නේ? ඉහත අවස්ථා සංක්‍රාන්ති සඳහා හේතු කිහිපයක් පහත දැක්වේ. හරි ඉහත A සිට D තෙක් සංක්‍රාන්ති සඳහා පහත කුමන හේතු එකතුව ගැලපේද කියලා අහනවා. හරිද? එතකොට මේකට උත්තරයට යන්න කොහොමද කියලා බැලුවොත් දැන් අපි මේක ගිය සතිය ඉගෙන ගත්ත ගන්නේ. එතකොට මේකේ උත්තරයට කොහොමද යන්නේ? හරි උත්තරයක් තියෙනවා දැනටම ඔයගොල්ලන්ට පුළුවන් නම් උත්තර දාන්න. හරි. මම මේක කෙලින්ම කියලා දෙන්නම්. දැන් මේක ඉංග්‍රීසි මීඩියම් එකේ නැති නිසා මම කරගෙන යන්න. හරි බලන්න. හරි. දැන් එතකොට මේ සූදානම් එකේ ඉඳන් ධාවනය වෙන එකට යනවා කියන්නේ හරිද දැන් සමර්පණ මුදුකාංගයනේ. ඒ කියන්නේ එතකොට එයා එක ඩබල් ක්ලික් කරාම රෙඩි එකට ඇවිල්ලා එයා ධාවනය වෙනවානේ. මේක රන් වෙලා ඉවරුනාම මුදා හැරිලා අවසාන එකට යනවා නව ප්‍රොසෙස් එකක් විදිහට ඇතුළු වෙනවා RAM එකට. ඊට පස්සේ මේ ධාවනය වෙන එකේ ඉඳන් සූදානම් එකට එනවා කියන්නේ යාට ඉන්ටරප්ට් එකක් ඇති වුණොත් බාධාවක් ඇති වෙනවනේ දැන් අර වෙබ් අතිරික්ස ඕපන් කරනකොට නේද? මොකද සිංගල් කෝ ප්‍රොසෙස් එකක් නේ. ඒතර අනිවාර්යයෙන්ම සමර්පණ මුදුකාංගයේ CPU එකෙන් අයින් කරලා ඕනේ අපි වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රොසෙස් එක CPU එකට දාන්නනේ. එතකොට ඒ අතර බිඳුම නිසා සූදානම් එකට එනවා. මේ අවහිර කළ අවස්ථාවට යන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් IO wait එකක් කියලානේ input output wait එකක් කියලානේ. හරි IO wait එකක් આવුත් මේක දෙනවා. ඒ event එක ඔක්කො වුණා. මේ සිද්ධිය input එක හෝ output එක කියන මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ තමයි ආයෙත් එයා ready state එකට යන්නේ. ඉතින් අපි ওই ටික කියවලා බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. අමර තම සමර්පණය දෘඩ ඩිස්කේ සුරකීම. දැන් එක කියන එක ගත්තොත් අමර තම සමර්පණය දෘඩ ඩිස්කේ සුරකීම කියන එක. දැන් hard drive එකේ save කරනවලු. දැන් අපි කෙනෙක් හිතන්න පුළුවන් ආයා සමර්පණය වැඩි ඉවර කරලා hard drive එකේ save කරලා අවසන් වෙනවා කියලා. හරිද? එහෙම ගන්නත් පුළුවන්. හැබැයි අපිට මේ එතන අකුරක් නැහැනේ. හරි අපිට අකුරු තියෙන ABCD විතරනේ. හරිද? එතකොට එහෙම ගත්තොත් දැන් මේකෙන් නම් වෙන්න ඕනේ සුරකින්නව නෙවෙයි මේ process එක run වෙනවා මේකෙන් වෙන්න ඕනේ අර වෙබ් අතිරික්සු එක එනවා. එහෙනම් මේ CD දෙකෙන් එකකට මේක එන්න ඕනේ. එතකොට දැන් ওই සමර්පණයේ දෘඩ දිස්කයේ සුරකීම කියන්නේ hard drive එකේ save කරන එක. හරි. hard drive එකේ save කරනවා කියන්නේ hard drive එකට data write කරනවා කියලා කියන්නේ output එකක්. එතකොට hard drive එකට data write කරනකම් මේ process එකට run වෙන්න බෑනේ. හරිද? එයා output එකක් දෙනවා. එතකොට ඒක run වෙලා ඒක එයා write කරලා ඉවරුනාම තමයි මේක ආයෙත් රන් කරන්න පුළුවන්. ඒතර අපි අර 7 state process transition diagram එකේ ඉගෙන ගත්තා. තත්ත්වහතේ ක්‍රියානුපාතන සටහනේ ධාවන අවස්ථාවේ තියෙන process එකක්. running state එකේ තියෙන process එකක්. හරිද? running state එකේ තියෙන process එකකට IO wait එකක් આવුත් එයා block state එකට යනවා කියලා. අවීර කළ අවස්ථාවට. ඒතර දැන් මේක output wait එකක්. හරි? IO wait එකක් නේ. IO කියන්නේ input output කියන එකනේ මේ IO කියන්නේ. ඒතර මේක output wait එකක්. ඒතර අමරතම සමප්‍රණේ දෘඩ තැටිගේ සුරකීම කියන එක සුරකිනකොට output weight එකක්. හරි. ඒ නිසා මේ එකට එන්න ඕනේ D කියන එක. හරිද? D ට තමයි එක එන්න ඕනේ. ඊට පස්සේ එයා ඒ සමර්පණේ block state එකට යනවා. ඒ IO weight එකේ ඉන්නකොට ඊට පස්සේ කීයට හරි එයාගේ ඒ process එක run වෙලා ඉවර වුණාම event එක ඔක වුණාම. ඒ කියන්නේ සමර්පණේ දෘඩ දිස්කයේ සුරකීම නිමවීම. දැන් සුරකලා ඉවර වුණාම. ඒ කියන්නේ event එක වෙලා ඉවරයි දැන්. එතකොට මේ process එකට ආයෙසරයක් සූදානම් අවස්ථාවට ready අවස්ථාවට එන්න පුළුවන්. එහෙනම් මේක තමයි C කියලා කියන්නේ. නේද? හරි අපි දෙවෙනි කියලා බලමු. මෙහෙයුම් පද්ධතිය මගින් සමර්පණ ක්‍රියායනයේ මැදසැකසුම් මේකකේ ධාවනය කිරීමට නියමකරණය කිරීම. ඒතර දැන් එහෙනම් ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය විසින් මේක ධාවනය කරන්න යවනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේක A වෙන්න ඕන නේද? හරි ධාවන අවස්ථාවට යන්නේ. ඒ කියන්නේ running state එකට යවන්නේ. ඒකනේ. just තුන්වෙනි එක. දැන් ඉතුරුලා තියෙන එකයිනේ. මේ. ඒතර මේක B වෙන්න ඕනේ. හරි. මෙහෙයුම් පද්ධතිය මගින් වෙබ් අතිරික්ස ක්‍රියායනයේ මධ්‍ය සැකසුම් මේකකයේ ධාවනය වීමට ඉඩ ලබා දීම සඳහා සමර්පණ ක්‍රියායනයේ අත්හිටුවීම. ඒතර සමර්පණ ක්‍රියායනයේ අත්හිටුවනවා කියන්නේ එයා ආයෙත් සැරයක් ready state එකට දාන. ඒ කියන්නේ එයාට run වෙන්න පුළුවන්. හැබැයි අර වෙන high priority process එකක් ආපු නිසා user මේ
වෙබ් බ්‍රවුසර් එකට ප්‍රයොරිටි එක දීපු නිසා එයා ඕපන් වෙන්න ඕනේ. එතකොට CPU එකකින් සමර්පණය කියන්නේ ප්‍රසන්ටේෂන් එක ඉවත් කරලා වෙබ් බ්‍රවුසර් එකකට ලෝඩ් වෙන්න ඕනේ. හරි. ඒතර ඒක වෙනුවෙන් ප්‍රසන්ටේෂන් එක CPU එකකින් ඉවත් කරලා මේ එයාව අපි running state ready state එකට දානවා RAM එකේ. හරි. ওই ටික තමයි තියෙන්නේ. ඒතර මේ විදියට තියෙන්නේ 8 2 නේ. ඒතර 8 2 ඇවිල්ලා තියෙන එකම එක උත්තරයක විතරයි ඒ දෙවෙනි උත්තරේ. හරි. ඒතර ඒකේ B කියන්නේ 3 හරිනේ. C කියන්නේ 4 එකත් හරි. D කියන්නේ 1. හරි. ඒතර ඒ ටික හරි දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. දැන් ඕක ටියුට් එකේ නෑ. ඒ නිසා ඔයගොල්ලෝ නිකන් ලියලා තියාගන්න මේක 2021 A level පේපරේ ප්‍රශ්නයක් 2021 A level. හරි 2021 A level උත්තරේ 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 කියලා ඔයගොල්ලෝ ලියලා තියාගන්න. හරි. ඒතර ඕවා ටියුට් එකේම ලියලා තියාගත්තත් කමක් නැහැ. ඒකට පාඩම් කරගෙන යනකොට ওই ප්‍රශ්න අරගෙන ආයෙසරක් කරලා බලන්න පුළුවන් තමන්ට කරන්න පුළුවන්ද කියලා ඒකේ උත්තරේට යන්න. හරි. උත්තරේ තමන් ගත්තට පස්සේ ලියාගෙන තියෙන උත්තරේ හරිද වැරදිද කියලා බලන්න පුළුවන්. හරි. ඒක වැරදි නම් ආයෙසරක් ඒ තීර ටික හදා ගන්න ඕනේ. මොනවා හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම්. හරි. ඒත් එකම දැන් ඕගොල්ලෝ මේ කරන් යන කොටස් වල මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් අහන්න මම ඒ ටික පැහැදිලි කරලා දෙන්නම්. හරි. ඒතර දැන් අපි කරේ 2021 10 වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ අපි යන් context switching කියන ටිකට. හරි. දැන් ඔයගොල්ලෝගේ ටියුට් එකේ ඉඩක් ඇති context switching කියන්නේ මොකද්ද කියලා ලියන්න. දැන් මේක අලුත් දෙයක් නෙමෙයි. අපි මෙච්චර දවස් කතා කරේ මේක ගැන තමයි. හැබැයි මේ වචනේ භාවිතා කරේ නැහැ. සන්දර්භ සුචිය කියන වචනේ භාවිතා කරේ නැහැ. හරි. හැබැයි අපි එක තැනක ඔක ලියන්නේ නැති. හරි interrupt handle කරන්නේ context switching එකකින් කියලා interrupt handling කියන දේ ලියන්නේ නැති. හරි. හැබැයි context switching කියන්නේ මොකද්ද කියලා අපි ලියලා නැහැ කොහෙවත්. ඒතකොට දැන් තමයි ඒක කතා කරන්න යන්නේ. context switching කියලා කියන්නේ සන්දර්භ සුචනය කියලා සමහර කට්ටිය කියනවා. සන්දර්භ සුචය කියන එක තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. හරි. මේක ඉස්සෙල්ලා ලියලා ඉවර වෙනවා ඊට පස්සේ මම මේක පැහැදිලි කරන්නම්. ලියලා ඉවර වෙච්ච කට්ටිය done කියලා දාන්න. තමන්ගේ අදාළ මීඩියම් එකට අදාළකින් ලියා ගන්න. හරි. ලියලා ඉවර කට්ටිය done කියලා දාන්න. හරිනේ ලියලා ඉවරයි. එතන context switching කියලා කියන්නේ අර අපි මෙච්චර දවස් කතා කරපු එකම තමයි කියලා මම කියවනේ. ඒකෙදි මේ context switch කියන්නේ content කියන එක තමයි මෙතන context කියලා නම් තියෙන්නේ. හරි. ඒ කියන්නේ CPU එකේ තියෙන අන්තර්ගතය CPU එකේ content එක අපි switch කරනවා. CPU එකේ අන්තර්ගතය මාරු කරනවා. ඒකට තමයි content switching කියලා අපි කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම CPU එක තියෙනවා. මේකේ දැන් P1 කියලා process එකක් run වෙවි තියෙනවා. මේ P1 කියන process එක run වෙවි තියෙනකොට එයාට මොකක් හරි interrupt එකක් හරි වෙන මොකක් හරි බාධාවක් ඇවිල්ලා දැන් අර කිව්වාගේ වෙන program එකක් open කරලා අපිට P1 ඉවත් කරලා අලුත් program එක දාන්න වෙනවා නේද? P2 දාන්න වෙනවා. හරිද? ඒතර P1 ඉවත් කරන්න වෙනවා CPU එකකින් ඉවත් කරලා P2 දාන්න වෙනවා. හරි. අන්න ඔහම CPU එකේ තියෙන අන්තර්ගතය වෙනස් කරන එකට අපි කියනවා content switching කියලා. ඒතර මේක අපි කරන්නේ PCB එක උපයෝගී කරගෙන.
හරි. ඒ කියන්නේ දැන් P1 ඉවත් කරනකොට P1 ගේ ඒ වෙලාවේ රන් වෙවි තිබිච්ච data ටික PCB එකට save කරන්න ඕන. අපි කිව්වනේ PCB එකේ save වෙලා තියෙන්න ඕනේ කියලා. අපි ඊට පස්සේ අර ආයේ P1 ගත්ත මෙතන ඒ නවත්තපු තැන ඉඳන් ආයෙ එතනින් එහාට resume කරන්නනේ. නවත්තපු තැන ඉඳන් continue කරගෙන යන්න P1 ගේ PCB එකේ data ටික save කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ P2 අපි load කරලා ගන්නකොට P2 ගේ PCB එකකින් එයාගේ data ටික load කරලා තමයි මේක run වෙවි යන්නේ. හරි කොයි වෙලාවෙ හරි අර P1 ගේ interrupt එක ඉවර වුණාට පස්සේ එයා ආයෙ ගන්නකොට P1 ගේ PCB එකේ data ටික බලලා load කරලා මෙයා run කරනවා. P2 ගේ PCB එකට එයාගේ data ටික write කරනවා. හරි මේක තමයි context switching කියලා කියන්නේ. අපි නිකන් කියවුවොත් a context switching is the mechanism to store and restore the state or context of a CPU in process control block so that a process execution can be resumed from the same point at a later time. හරි process execution එක resume කරන්න පුළුවන් පස්සේ වෙලාවක ඒක නවත්තපු තැන ඉඳන්. හරි එහෙම කරන්න අපිට PCB එකත් උපකාරී වෙනවා. ඒතර මේ සන්දර්භ සූචනය කරන්න සන්දර්භ සූචේ context switching එක කරන්න අපිට PCB එක ඕනේ. හරිද? සකසනයේ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියායනයක් ඉන් ඉවත් කර වෙනත් ක්‍රියායනයක් සකසනයට ගෙන ඒම සන්දර්භ සුචිය ලෙස හැඳින්වෙනවා. ඒ සඳහා ක්‍රියායන පාලන ඛණ්ඩය උපකාරී. හරි. මෙච්චරක් දැනන් හිටියොත් ඇති. ඒ කියන්නේ දැනට සකසනයේ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියායනයක් ඉවත් කර වෙනත් ක්‍රියායනයක් සකසනයට ගෙන ඒම සන්දර්භ සුචිය ලෙස හැඳින්වෙනවා. ඒ සඳහා ක්‍රියායන පාලන ඛණ්ඩය උපකාරී වෙනවා. හරි. ඔය ටික ඔළුවේ තියෙන්න ඕනේ. ඒක තමයි සන්දර්භ සුචිය කියන්නේ. ඒතර සන්දර්භ සුචිය කියන්නේ කෙටියෙන් කිව්වොත් CPU එකේ තියෙන දේ content එක සන්දර්භය ඉවත් කරලා අලුත් එකක් දාන එක ස්විච් කරනවා මාරු කරනවා. හරි. ඒක මතක තියාගන්න. ඒක සන්දර්භ සූචිය කියන්නේ ඒකට. ඒකට මම මේකෙන් ආයසරයක් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සන්දර්භ සූචනය හරි. දැන් මේ තියෙන්නේ P0 කියලා process එකක්, මේ තියෙන්නේ P1 කියලා process එකක්. හරිද? දැන් P0 execute වෙවි ඉන්නවා CPU එකේ. මේ executing කියලා වෙන්නේ. එයා ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එයා ක්‍රියාත්මක වෙමින් තියෙනකොට එයාට interrupt එකක්, හරි system call එකක්, හරි. කියන්නේ මෙහෙම පද්ධතියෙන් වෙන දෙයකට CPU එක අවශ්‍යයි කියලා කියනවා. interrupt එකක්. ඒතර අපි මොකද්ද කරන්නේ? අර P0 ගේ එයාගේ data ටික. හරි අපි ඉගෙන ගත්තනේ PCB එකේ මොනවද තියෙන දත්ත කියලානේ. state එක, registers වල තිබිච්ච දේවල්, memory management information, ඊට පස්සේ program count එකේ තියෙන ඊළඟ run වෙන ඕන instruction එක මේ වගේ සියලුම දේවල් ටික එයාගේ PCB එකට write කරනවා. write කරලා දැන් ඒ ටික write කරනකම් CPU එකේ කිසිම දෙයක් run වෙන්නේ නැහැ. idle කියලා තියෙන්නේ ඒකයි. මේ දෙන්නම idle එකේ ඉන්නේ. ඒක කිසිම දෙයක් run වෙන්නේ නැහැ. ඒ ටික write කරනවා. write කරාට පස්සේ අපි PCB1 එකෙන් දැන් process 1 එක run කරන්න යන්නේ. හරි. ඒතර එයාගේ data ටික reload කරගන්නවා. reload state from PCB1. reload කරාට පස්සේ PCB1 එක එතන execute කරගෙන යනවා. හරිද? ඒ කියන්නේ දැන් ඔන්න P0 to P1 context switch වෙලා. ඒ කියන්නේ P0 ඉඳන් P1 ට අන්තර්ගතේ switchනේ වෙලා. හරිද? ඊට පස්සේ මෙහෙන් P1 run වෙවි තියෙනකොට මේ හරියට විතර එයාට interrupt එකක් හරි system call එකක් හරි එනවා. ඒ නිසා අපි P1 නවත්තන. එයා නවත්තනකොට එයාගේ data ටික ඒ PCB1 එකේ save කරගන්නවා. හරි. save කරලා ඊට පස්සේ දැන් අපි හිතමු දැන් මේ P0 ට තිබ්බ interrupt එක ඉවරයි කියලා. ඒතර අපි එයාව ආයෙ reload කරලා ගන්න පුළුවන් සකසන නිකන් තියෙන නිසා. ඒතර PCB0 එකෙන් එයාගේ data ටික reload කරලා ආයෙත් මෙයාව execute කරන් යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අර CPU එකේ run වෙන process එක මාරු කරන එකට අපි කියනවා content switching කියලා. හරි. මේක ඕගොල්ලන්ගේ tut එකේ ඇති diagram එකක් විදිහට. ඒතර ඕගොල්ලෝ හඳ ගන්න මුකුත් කරන්න ඕනේ නැහැ. මේක තියෙනවා. හරි. ඒතර මේක තේරෙන්නේ නැත්නම් කාට හරි සිංහලෙන් ඕන ලියා ගන්න පුළුවන්. මේ idle කියලා කියන්නේ මේ කාලයන් තුල සකසනේ කිසිම එකක් run වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඔය PCB එකේ save කරලා කරන එක සහ අපි අර ඊළඟට run කරන්න ඉන්න PCB එකේ data load කරලා ගන්න එපයි. අන්න ඒ කාලය තුල කිසිම මේ program එකක් CPU එකේ run වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා content switching overhead එක කියලා. කියන්නේ යන අමතර කාලය. හරි content switch කරන යන අමතර කාලේ content switch කරන අමතර කාලයක් ගියාට ඒක නොගෙනී හැකි තරම් හේතුව මේ අර නිකම්ම තිබ්බොත් එහෙම interrupt එක handle කරන නිකන් CPU එකේ කිසිම දෙයක් run වෙන්නේම නැහැ. හැබැයි මේ content switch කරන්න යන කාලේ අපි නොගෙනී හැකි තරම් කියලා ගන්නෙ. ඒකට යම්කිසි කාලයක් යනවා. හරි නිකන් තියන්නේ නැහැ. මොකද content switch කරන්න නැත්නම් අපිට අලුත් process එකක් ගන්න බෑනේ. හරි හැබැයි ඉතින් අර සකසනේ 100ක් කාර්යක්ෂම තියන්න බෑ. මේ content switching වලට යම්කිසි කාලයක් යනවා. හැබැයි content switching කරලා process එකක් මාරු කරලා run කරන එක ඊට වඩා කාර්යක්ෂමයි. නිකම්ම සකසනේ තියනට වඩා ඒක process එකක් interrupt එකක් handle කරන් යනකම්. හරි ඒක අපි content switching කරන්නේ. දැන් මම හිතනවා content switching නැත්නම් සන්දර්භ switching කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. හරි අපි ඊළඟ එකට යමු. මේක 2020 A level paper එකේ ප්‍රශ්නයක්. හරි 2020 A level paper එකේ ප්‍රශ්නයක්. ඒතර දැන් ෆිසිකල් ක්ලාස් එක නම් අපි ඔක්කොම ලියනකම් ඉඳලා ඩිස්කස් කරා.
ඔයගොල්ලොත් මේක කරන්න තනියෙන් දැන් මේක කියවන්න. ඉංග්‍රීසි මීඩියම් ටියුටර් එකේ ඇති ක්වෙස්චන් බුක් එකේ මේ ටික ඇති. හරි ඒක ඕපන් කරගෙන බලන්න. 2020 A level ප්‍රශ්න මේක හොඳට කියවලා ඔයගොල්ලන්ට හිතන විදිහට මේකට උත්තර ලියන්න. දැන් මේවා ප්‍රශ්න ලොකුවට තිබ්බට උත්තර පොඩිම පොඩි. හරි චූටි තනි පෙළේ උත්තර ලියන්න තියෙන්නේ. මේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රශ්නනේ මේවට හිස්තැන් තියලා තියෙන පේපර් එකේ. දැන් මම මෙතන දාලා නැති වුණාට පේපර් එකේ හිස්තැන් තියෙනවා. හරි. ඒ චූටි හිස්තැනේ මේ උත්තරේ ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ එක පේලියක් දෙකක් තමයි උපරිම තියෙන්නේ. හරි. ඒකේ උත්තරේ ලියන රචනා ලියන්න එපා. කෙටියෙන් උත්තරේ ලියන්න මේ කියන දේ පොඩ්ඩක් කියවලා තේරුම් අරගෙන ඔයගොල්ලෝ හිතන විදිහට ආන්සර්ස් මට දාන්න බලන්න. හරි. ඕන Zoom chat එකෙන් දාන්නත් පුළුවන් නැත්නම් WhatsApp එකකින් ෆොටෝ එකක් විදිහට දාන්නත් පුළුවන්. ඔයගොල්ලෝ හිතන විදිහට උත්තරේ ලියලා දාන්න. මේවා කියවලා ඔයගොල්ලන්ට හිතන උත්තර දැම්මොත් තමයි ඉතින් හොඳම තත්ත්වයකට එන්න පුළුවන්. හරි. ඒ නිසා හැමෝම try කරලා උත්තරේ මට දාන්නකෝ. විනාඩි 2ක් 3ක් දෙන්නම් කියවලා කියපු ගමන් උත්තරේ ගන්න පුළුවන්. හරි. කියවලා දාන්න. හරි දැන් ආයෙත් තාම කට්ටිය කනෙක්ට් වෙනවා. මේ කොහමද කරන්ට් එක ගියේ මං හිතන්නේ 7:20ට වගේ ඊට පස්සේ පැයක් වගේ UPS එකෙන් කොහමද තිබ්බේ. ඊට පස්සේ UPS එකේ කරන්ට් එක බැටරි එක ඉවර වුණා. හරි. හරි අපි දැන් කන්ටිනියු කරගෙන යන 2020 A level ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ කරලා තියෙන්නේ කියලා කිව්වේ. හරිද? හරි අපි මේ ප්‍රශ්න කියවගෙන යමු. මොකක්ද තියෙන්නේ? මෙහෙයුම් පද්ධතියක් එක් එක් ක්‍රියාවලියට අදාළ වැදගත් තොරතුරු පවත්වාගෙන යාමට ක්‍රියායන පාලන ඛණ්ඩ භාවිතා කරයි. ඒක අපි ඉගෙන ගත්තනේ. හරි process control block කියලා එකක් use කරනවා කියලා. හරි. දැන් මේ 2020 A level paper එකේ 4 වෙනි ප්‍රශ්නේ. හරි 4 වෙනි ප්‍රශ්නේ කියන්නේ structured paper එකේ ප්‍රශ්න. හරිද? පහත විස්තරේ කියවා අස ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඒතර මේ විස්තරේ කියවලා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? පියල් විසින් තනි සකසනයක් සහිත පරිගණක ඒක දැන් අපි අර කලින් කරපු එකේ එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ තනි සකසනයක් සහිත පරිගණකයක්. හරි. ඒතර මේ පාස් පේපර්ස් කරනවා නම් එක වගේම තමයි ඊළඟ ප්‍රශ්න ටික එන්නේ. හරි. ඉතින් පාස් පේපර්ස් ටික හරියට කරලා තියෙනවා කියන්නේ ගොඩක් වෙලාවට මේ ඔයගොල්ලන්ට 90% කියන්නේ 90%ක් පාස් පේපර්ස් වලින් තමයි එන්නේ. මේ ප්‍රශ්න වල තියෙන සංකල්ප ටික තේරෙනවා නම් අනිත් ප්‍රශ්න ලේසියි. හරි. දැන් මේ අවුරුදු පේපර් එක ඇත්තටම පාස් පේපර්ස් වලින් 95%ක් විතර තියෙනවා. හරි අලුත් ඒවා තියෙන පොඩ්ඩයි. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටික හරියට concept එක තේරුම් ගන්න කරා නම් A level එච්චර ගේමක් නැහැ. හරි. මේක ආයි කියමු. පියල් විසින් තනි සකසනයක් සහිත පරිගණකයක පෙරදා තමා විසින් ගබඩා කළ budget.xls ගොනුව භාවිතා කිරීමට පැතුම්පත් ක්‍රමලේඛයක් ආරම්භයි. හරි. ඒතර budget.xls කියන්නේ සාමාන්‍ය XLS කියන්නේ Excel ෆයිල් එකක් නේ. එතකොට PL Excel ෆයිල් එකක් budget.xls කියලා Excel ෆයිල් එකක් ආරම්භ ඕපන් කරලා තියෙනවා ස්ප්‍රෙඩ්ෂීට් software එකක. කියන්නේ Excel එකේ ඕපන් කරලා කියලා අපි හිතමුකෝ. තමාගේ ඊතැපෑල පරීක්ෂා කිරීම සඳහා ඔහු වෙබ් අතිරික්තයක්ද ධාවනය කරයි. එතකොට මේ PL එයාගේ ඊමේල් එක චෙක් කරන්න වෙබ් බ්‍රවුසර් එකකුත් ඕපන් කරනවා. ඒ කියන්නේ දැන් අර ප්‍රසන්ටේෂන් එක නෙවෙයි මේකේදී Excel sheet එක ඕපන් කරගෙන ඉන්න ගමන් එයා වෙබ් බ්‍රවුසර් එකත් ඕපන් කරනවා. එයාගේ ඊමේල් එක චෙක් කරන්න මොකක් හරි ගානක් බලන්න වෙන්නේ නැති. හරි. අර කලින් එකේදී සමර්පණය කියලා තිබ්බේ ප්‍රසන්ටේෂන් එක ඕපන් කරලා තියෙදි බ්‍රවුසර් එකක් ඕපන් කරාගේ ඒ වගේ දැන් Excel sheet එකක් ඕපන් කරන් ඉන්නකොට එයා වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරනවා. හරි. යම් අවස්ථාවකදී මෙහෙයුම් පද්ධතිය පැතුම්පත් ක්‍රියායනයට අදාළ PCB ක්‍රියායන අවස්ථාව පැතුම්පත් ක්‍රියායනය කියන්නේ Excel sheet එකේ ක්‍රියායන අවස්ථාව කියන්නේ process state එක කියලා වරහන් ඇතුළේ දීලා තියෙනවා. හරි. ඒ state එක ගිහින් තියෙනවා ධාවනය වන සිට අවහිර කරනු ලැබුවා. ඒ කියන්නේ running state එක ඉඳන් block state එකට ගිහින් තියෙනවා. දැන් run වෙන එකක් අපි block එකට දාන්නේ ඇයි? running state එකේ තියෙන එකක් අපි block state එකට දාන්නේ IO weight එකක් ආවොත් නේ input output weight එකක් ආවොත්. හරිද? ඒතර මේක අහන්නේ මොකද්ද? ලෙස මාරු කරයි. එම මාරු වීමට හේතු විය හැකි එක් කරුණක් ලියා දක්වන්න. එක කරුණක් තමයි ලියා දක්වන්න තියෙන්නේ. දැන් මේක පැතුම්පත් ක්‍රියායනට අදාළවනේ අහලා තියෙන්නේ. පැතුම්පත් ක්‍රියායනට අදාළව. හරි? ඒතර අපි කෙලින්ම IO weight කියලා ලියලා හරියන්නේ නැහැ. ආදාන ප්‍රදාන වෙනුවෙන් බලා සිටිනවා කියලා හරියන්නේ නැහැ. අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේ ස්ප්‍රෙඩ්ෂීට් software ඒ කියන්නේ පැතුම්පත් ක්‍රියායනයේ ආදාන සඳහා ආදානයක් බලාපොරොත්තු වෙන සිටී කියලා ලියන්න පුළුවන් නේ. හරි? රෝගන් ලියන්න පුළුවන් මෙහෙම. පැතුම්පත් ක්‍රියායනය ආදානයක් බලාපොරොත්තුෙන් සිටී. එහෙම නැත්නම්
ප්‍රතිදානයක් ලබා දෙමින් සිටී. හරි කියන්නේ අවුට්පුට් එකක් දෙමින් ඉන්නවා. හරිද? එක්ක ඉන්පුට් එකක් දෙනකන් බලාගෙන ඉන්නවා නැත්නම් අවුට්පුට් එකක් දෙනකන් ඉන්නවා. කියන්නේ IO වේට් එකක්නේ. ඉතින් පැතුරුම්පත් ක්‍රියායනයට සම්බන්ධ කරලා ඔක දාන්න. එහෙමත් නැත්නම් අර කලින් එකේ තිබ්බා වගේ අර 2020 ප්‍රශ්නේ 2021 MCQ ප්‍රශ්නේ තිබ්බේ අර hard drive එකට write කරන එක output එකක් දෙනවනේ. එක්ක පැතුරුම්පත් ක්‍රියායනේ දුරට ඇටියට ලියමින් සිටී. ඒ කියන්නේ spreadsheet software is writing to the hard drive. එහෙම නැත්නම් spreadsheet software is reading from the hard drive. එහෙම නැත්නම් දුරට ඇටියෙන් කියව ඉන්නවා. ඒ කියන්නේ ඒක input එකක්නේ. ඒතර ඔය ඕනම එකක් input හෝ output wait එකක්. නිසා තමයි block state එකට යන්නේ. හරි interrupt එකක් ආවොත් යන්නේ ready state එකටනේ. හරිද? අතුරු බිඳුමක් ආවොත් යන්නේ සූදානම් අවස්ථාවට. හැබැයි block state එකට යනවා කියන්නේ IO wait එකක්. ඉතින් IO wait එක කියම input output wait එකක්. ඒකෙදි ආදානයක් ලබා ගන්නා තුරු රැඳී සිටි නැත්නම් ආදානයක් පොරොත්තුෙන් සිටි එහෙම නැත්නම් ප්‍රතිදානයක් දෙන තුරු රැඳී සිටි එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දුරට ඇටියට ලියමින් පවතී එහෙම නැත්නම් දුරට ඇටියෙන් කියවමින් පවතී. හරි ඒකට ඉස්සරහින් පැතුරුම්පත් ක්‍රියායනය කියන එක දාන්න. මොකද ඒකට අදාළවනේ අහන්නේ. හරි ඔය ඕන් ටිකක් ඕගොල්ලන්ට උත්තරේ විදිහට ගන්න පුළුවන්. මම හිතන්නේ ඕගොල්ලෝ උත්තර ලියන්න ඇති. හරි. ඊට පස්සේ දෙවෙනි එක ක්‍රියායනයක පවතින අවස්ථාව මාරු වන විට උදාහරණයක් විදිහට ධාවනය වන අවස්ථාවේ තියෙන එකක් සූදානම් අවස්ථාවට යනකොට ක්‍රියායනයක පවතින අවස්ථාව මාරු වන විට පරිගණකයේ රෙජිස්ටර් වල අගයන් අදාළ ක්‍රියායනයේ PCB ගබඩා කෙරේ. හරි අපි ඒක දන්නවනේ ස්ටේට් එක ධාවනය වෙන්නේ කියන වැඩියකට යනකොට ඒ කියන්නේ රනින් එකක් රෙඩි ස්ටේට් එකට යනකොට මේ PCB එකේ ඒව ස්ටෝ කරනවානේ. හරි. ඒතර මේක අහනවා එම තොරතුරු ගබඩා කිරීම වැදගත් වන්නේ ඇයි? දැන් කියන්නේ පරිගණකයේ රෙජිස්ටර්ස් වල තියෙන values අපි එහෙම PCB එකේ ස්ටෝ කරගෙන වැදගත් වන්නේ ඇයි? මම ඉස්සෙල්ලා කියවන රෙජිස්ටර්ස් වල ස්ටෝ කරගන්න data ටික අපි ඊට පස්සේ මේක resume කරනකොට හරි නැවත වරක් මේක open කරලා run කරගෙන යනකොට අපිට ඒ ගණනය කිරීම වලට රෙජිස්ටර්ස් වල තිබිච්ච data ටික ඕනේ. හරිද? ඒ කියන්නේ නැවත වරක් මේක නවත්තපු තැන ඉඳන් resume කරන්න. හරි? අපි resume කියන්නේ කොහොමද නවත්තපු තැන ඉඳන් continue කරනවා කියන එකනේ. ඒතර සිංහලෙන් ලියද්දි ලියන්න වෙනවා නැවතූ තැන සිට ආරම්භ කිරීමට. ක්‍රියායනය නැවතූ තැන සිට ආරම්භ කිරීමට වගේ අදහසක් තිබ්බනම් හරි. හරි ඒකට තමයි අපි මේ රෙජිස්ටර්ස් වල data ටික ස්ටෝර් කරගන්න ඕනි වෙන්නේ. හරි. ඒක මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. අපි අර කලින් ඇඳලා මම මේ ටික කරලා පෙන්නුවේ ඔයගොල්ලන්ට. මේ රෙජිස්ටර්ස් වල මේ තියෙන දත්ත ටික තිබුණ නැත්නම් අපිට ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එක සමහරට එක්සිකියුට් කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි CPU එකෙන් context string වලදී මොකක් හරි process එකක් ඉවත් කරනකොට එයාගේ PCB එකේ අර රෙජිස්ටර්ස් වල තිබිච්ච දත්ත ටික සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ එයාව ආයෙත් සැරයක් අපි running state එකට ගේනකොට හරි ක්‍රියාත්මක අවස්ථාවට ගේනකොට එයාගේ PCB එකේ සේව් වෙලා තිබිච්ච දත්ත ටික ආයෙත් CPU එකට load කරලා අරගෙන තමයි වැඩේ කරගෙන යන්න වෙන්නේ. හරිද? ඒත් මේක නිකන් බලාපොරොත්තු වෙන උත්තරේ ක්‍රියායනය නැවැත්වූ තැන සිට ආරම්භ කිරීමට. එහෙම නැත්නම් resume කරන්න. හරි වගේ අදහසක් තිබ්බනම් හරි මම මේකේ මාර්කින් ස්කීම් එකම දාලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා 2020. හරි දැන් මේ OS ගානේ මම හිතන්නේ මේ මෙතනින් පටන් ගන්න නේ. මේකෙන් ප්‍රශ්න give one reason for running to blocks transition of spreadsheet process. හරි. ඒතර අර පැතුරුම්පත් ක්‍රියායනයට ගොනුව කියවීමට අවශ්‍ය වීම. එහෙම නැත්නම් පැතුරුම්පත් ක්‍රියායනයට ගොනුවට ලිවීමට අවශ්‍ය වීම. හරි. අර මම කිව්වේ hard drive එකෙන් ෆයිල් එක ලිවීමට අවශ්‍ය වීම සහ කියවීමට අවශ්‍ය වීම කියන එක. එහෙම නැත්නම් පැතුරුම්පත් ක්‍රියායනයට ආදාන ලබා ගැනීම නිරත වීම. ඉන්පුට් එකක් ගනිමින් ඉන්නවා. එහෙම නැත්නම් පැතුරුම්පත් ක්‍රියායන ප්‍රතිදාන ලබා දීමේ නිරත වීම. ඒ කියන්නේ output එකක් දෙමින් ඉන්නවා කියන එක. ඉතින් ওই ටිකෙන් ඕනම එකකට ලකුණු එකයි. නිකම්ම IO wait කියලා ලියන්න එපා. අහන්නේ spreadsheet software එකට අදාළ. ඒතර ඒක තියෙනවා. හරි. correct answers to පැතුරුම්පත් ක්‍රියායනේ also accepted කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ පැතුරුම්පත් ක්‍රියායන නැතුව Excel හරි මොකක් හරි එහෙම එකක් තිබ්බොත් ඒ ඕන එකක් සලකන්න පුළුවන්. නිකම්ම IO wait කියලා තිබ්බොත් ලකුණු දෙයිද නැද්ද කියලා හරියටම කියන්න බෑ. මොකද මාකින් එකේ තියෙන්නේ මේ විදිහට. හරි පැතුරුම්පත් ක්‍රියායන කියන එක ඒගොල්ලෝ expect කරලා තියෙනවා. හරිද? ඒතර ඒකට එක ලකුණයි. ඊට පස්සේ why is it important to store the values of machine registers when moving from running to ready? running කියන ready එකට යනකොට ඇයි අපි register store කරගන්න වැදගත් වෙන්නේ? ක්‍රියායනයේ නැවත ධාවනය ආරම්භන විට ඒ කලින් නැවතු තැනින් පටන් ගැනීම සඳහා හරි resume කරන්න ඕන නිසා. හරි. ඒතර මේකේ ලකුණු දීලා තියෙනවා ලකුණු දෙකක්. එක ලකුණක් දීලා තියෙනවා ක්‍රියායනයේ නැවත ආරම්භ කිරීම කියන එකට. හරි. ඒ කියන්නේ අපි මේක ආයෙත් සැරයක් මේක run කරන එක run කරන්න ගන්නකොට ඒ කියන්නේ දැන් ready එකට දාලා ආයෙත් සැරයක් ක්‍රියාත්මක කරන්න යනකොට
කලින් නැවතු තැනින් ආරම්භ කරන්න. නැත්නම් නිවැරදිව ආරම්භ කරන්න කියන ඕනම එකට ලකුණු දීලා තියෙනවා. හරි කියන්නේ resume කරන්න කියන එක. හරි කියන්නේ ආයෙත් සැරයක් නවත්තපු තැනින් ඉඳන් continue කරන්න කියන අදහස තිබ්බනම් හරි ඔයගොල්ලෝගේ උත්තරේ. ඒක තමයි මේකේ අහලා තියෙන ප්‍රශ්නේ. හරි 2020 A level paper එකේ ඔයගොල්ලෝ මේ ටික complete කරගන්න. හරි. සාමාන්‍යයෙන් හරි ඉගෙන ගත්තේව හිතලා ඔයගොල්ලන්ට යොදා ගන්න වෙන උත්තරවලදී. මේ හැම එකක්ම ඒ විදිහටම අපිට ප්‍රශ්න කරලා තියෙන්න බෑනේ. තියන්න බෑ. හැබැයි අපි ඉගෙන ගන්න දේෙන් මේ ටික හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඉගෙන ගත්තෙන් මේ ටික හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිනේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ 2019 A level paper එකේ ප්‍රශ්නයක්. හරි? 2019 A level paper එකේ ප්‍රශ්නයක්. මේක අපි කරා ගිය සතියේනේ. මේක අපි කරලා තියෙන්නේ. මේක කරේ නැහැ. මේකත් කරන්න බලන්න රාණිගේ ප්‍රශ්නයක්. හරි? කරමු. ඒතර අපි අද ඉවර කරා මෙන්න මේ ෆිසිකල් ක්ලාස් එකේදී මේ ටිකත් ඉවර කරා 2017 එකයි මේ මෙතෙන්ට වෙනකන් ඉවර කරලා තියෙන්නේ. නියම කරන වර්ග තමයි ලබන දැන් කරන්න තියෙන්නේ. හරි? අපි මේ ටික පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න try එකක් දෙමු. 2019 ප්‍රශ්නෙටත් ඔයගොල්ලෝ උත්තර ගන්න අර වගේම ප්‍රශ්නයක් තියෙන්නේ. විනාඩි 2ක් 3ක් දෙන්නම් ඕක කියවලා ඔයගොල්ලන්ට හිතෙන උත්තරේ ගන්න කෙලින්ම. හරි? ඊට පස්සේ අපි බලමු මොකක්ද උත්තරේ වෙන්නේ කියලා. හරි අපි මේ ප්‍රශ්න කියවලා උත්තර ලියමු. හරි? මෙහෙම එකක් තියෙන්නේ. මෙහෙයුම් පද්ධතියක් එක් ක්‍රියාවලියකට මෙහෙයුම් පද්ධතියක් එක් ක්‍රියාවලියට අදාළ වැදගත් තොරතුරු පවත්වාගෙන යෑමට ක්‍රියායන පාලන ඛණ්ඩ process control blocks භාවිත කරයි. හරි ඒක අපි දන්නවනේ. පහත විස්තර කියවා අසය ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි? මොකක්ද තියෙන්නේ? රාණි විසින් තනි සකසනයක් සහිත පරිගණකයක ගණනය කිරීම යෙදුමක් ආරම්භ කරනු ලබයි. ඒතර රාණි කියලා කෙනෙක් ඉන්නවා. එයා සිංගල් ප්‍රොසෙසර් කම්පියුටර් එකක මේ ගණනය කිරීමේ යෙදුමක් ඕපන් කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ අපි හිතමු ගණනය කිරීමේ යෙදුමක් කියන්නේ එක්ක කැල්කියුලේටර් එකක් එහෙම නැත්නම් එක්සල් ෂීට් එකක් හරි මොකක් හරි කියලා. හරි මේක අතර සිංගල් කෝ ප්‍රොසෙසර් එකක් රාණි තමයි ඕපන් කරලා තියෙන්නේ. අදාළ ගණනය කිරීම සිදු වන අතරතුර ඇය තොරතුරක් සොයා ගැනීම සඳහා වෙබ් අතිරික්ෂයක් දාරම්භයි. ඉතින් මේ හැමෝම ඉතින් වෙබ් බ්‍රවුසර් එක තමයි ඕපන් කරගන්නේ. ඊට පස්සේ හරි දැන් මේ 2019 2021 ප්‍රශ්නෙත් අපි කරා 2021ත් කරා දැන් මේ 19 හරි. ඒතර පාස් පේපර්ස් වල එකම විදිහ තමයි ප්‍රශ්න තියෙන්නේ ගොඩක් වෙලාවට. හරි. ඒතර ගණනය කිරීමේ ක්‍රියායනය වෙබ් අතිරික්ෂ ක්‍රියායනය කියන සන්දර්භ සූචනය. ඒ කියන්නේ දැන් අර CPU එකේ අන්තර්ගතයේ මේ ගණනය කිරීමේ ක්‍රියායනයේ ඉඳන් වෙබ් අතිරික්ෂ ක්‍රියායනට. ඒ කියන්නේ වෙබ් බ්‍රවුසර් ප්‍රොසෙස් එකට යනවා. ඒ කියන්නේ අර කැල්කියුලේෂන් ප්‍රොසෙස් එකේ ඉඳන් කම්පියුටේෂන් ප්‍රොසෙස් එකේ ඉඳන් වෙබ් බ්‍රවුසර් ප්‍රොසෙස් එකට කන්ටෙක්ස්ට් ස්විච් වෙනකොට සිදු ගණනය කිරීමේ ක්‍රියායනයේ පහත දක්වන PCB ශේෂ්ඨවල අඩංගු වෙන්නේ මොනවද ලියා දක්වන්න.
ඒතර PCB එකේ මෙන්න මේ වගේ මොනවාද අඩංගු වෙන්නේ කියලා තමයි ලියන්න ඕනේ. හරි. ඒතර දැන් ගණනය කිරීමේ කියන වෙබ් අධ්‍යක්ෂකයට තමයි යන්නේ. ඒතර මොනවද මේක ගබඩා වෙන්නේ කියලා තමයි අහන්නේ. ක්‍රමලේඛ ගණක කියලා අපි ඉගෙන ගත්තේ program count එක මම කිව්වේ වැදගත් එකක් කියලා. මොකක්ද ඒක තියෙනවා කිව්වේ? Address of the next instruction to be executed. හරි. Address of the next instruction to be executed. ඒ කියන්නේ මීළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙසෙහි ලිපිනය. හරි. නැත්නම් යොමුව. මීළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙසෙහි යොමුව. දැන් අර කලින් MCQ ප්‍රශ්නේ තිබ්බනේ වැඩසටහන් ගණකය කියලා. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා නේ. අන්න ඒකම ලිව්වත් හරි. මීළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙසෙහි ලිපිනය කියන එක තමයි එන්නේ. හරි. Address of the next instruction to be executed. හරිද? ඊට පස්සේ ක්‍රියාවේ අවස්ථාව මොකද්ද වෙන්නේ? දැන් අර රන් වෙවි තියෙන එකක් එයාට රන් වෙන්න පුළුවන් ගණනය කිරීමේ ක්‍රියාවකට. හැබැයි browser එක open කරපු නිසා තමයි එයාට interrupt එකක් එන්නේ. එතකොට අපි එයාව දාන්නේ ready state එකට නේ. සූදානම් අවස්ථාවට තමයි අපි එයාව දාන්නේ. හරි. blocked එකට දාන්නේ අර IO wait එකක් තිබුණොත් නේ input output wait එකක් තිබුණොත් නේ අර වෙන high priority process එකක් සකසනට එනකොට අපි එයාව සකසනෙන් ඉවත් කරලා මේ අර වෙබ් බ්‍රවුසර් එක එතෙන්ට දානවා නේ. ඒතර එයාව සකසනෙන් ඉවත් කරනකොට එයාට රන් වෙන්න පුළුවන්. එයා IO wait එකක් නැහැ. ඒ නිසා එයා යන්නේ interrupt එකක් නිසා එයාව දාන්නේ අපි ready state එකට. සූදානම් අවස්ථාවට තමයි දාන්නේ. හරිනේ. ඔය ටික තමයි ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ. හරි මේ ප්‍රශ්නෙත් අපි කරා 2018 ප්‍රශ්නේ කලින් කරා 2015 ප්‍රශ්නෙත් කරා. කියන්නේ මේ රනින් ස්ටේට් එකේ තියෙන එක ඊළඟට යන්න පුළුවන් ස්ටේට්ස් තුන. හරි සායයකට හේතු මොනවාද කියන එක 2015 ප්‍රශ්නෙත් අපි කරා. ඒත් 2017 ප්‍රශ්නයක් තියෙනවා. හරි මේකත් අද අපි ක්ලාස් එකේදී කරා. හරි මොකක්ද තියෙන්නේ ඒ කොටසට මෙහෙයුම් පද්ධතියක දාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක තත්ත්වය වෙනස් කරන සිදුවීම් මොනවාද? මම මේක ඉක්මනට කියාගෙන යන්න අද ටිකක් වෙලා ගියපු නිසා හරි. සෙකන්ඩ් ආන්සර් එක ආයෙ කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. කලින් ප්‍රශ්නේ නේ. මොකද දෙවෙනි කී උත්තරේ වෙන්නේ? ready state එක නේද? ඒ කියන්නේ මම කිව්වේ අර running state එකේ තියෙන එකක් අපි වෙන program එකක් කරන නිසා එයාව CPU එකෙන් ඉවත් කරනකොට blocked අවස්ථාවර නෙවෙයි යන්නේ. blocked එකට යන්නේ IO wait එකක් ආවොත් නේ. දැන් අර වෙන high priority process එකක් දානවනේ user දැන් මේ click කරනවා කියන්නේ ඒක user ට අනුව ඉහළ ප්‍රමුඛතාවක් තියෙන එකක් නේ. high priority එකක්. ඒ නිසා අපි දැන් run වෙන එක ඉවත් කරලා ready state එකට දානවා. හරි ඒතර ready state තමයි මේකේ උත්තරේ වෙන්නේ. නිකම්ම ready කියලා ලියන්න තියෙන ඉච්චර ready state. සූදානම් අවස්ථාව. හරි. හරි 2017 එක. මෙහෙයුම් පද්ධතියක දාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක තත්ත්වය වෙනස් කරන සිදුවීම් මොනවද කියලා තමයි අහලා තියෙන්නේ. දැන් අර 2015 ප්‍රශ්නෙමනේ ඉතින්. හරි අලුත් දෙයක් නෙවෙයි දාවන අවස්ථාවේ තියෙන එක ඊළඟට පත්විය හැකි තත්ත්වය තමයි අහලා තියෙන්නේ. හරි. ඒ උත්තර ටිකමයි එන්නේ මම ලියන්නම්. මොනවාද? terminate වීම. ඒ කියන්නේ දැන් run වෙන එකක් terminate වෙනවා කියන්නේ එයාගේ ක්‍රියායනය අවසන් වෙනවා. ඒකට එයා exit state එකට යනවා. හරිද? වෙනස් කිරීම සිදුවන හේතු ටික නේ අහන්නේ. ආයේ IO wait එකක් ආවොත් එහෙම block state එකට යනවා. ඊට පස්සේ interrupt එකක් ආවොත් දැන් ඒකේ ඒ අවුරුදු මාකින් එකේ එහෙමනම් තියෙන time out එකක් කියලා. හරි අපි සාමාන්‍යයෙන් time out කියන්නේ interrupt එකට හේතුවක් නේ. interrupt එකක් ආවොත් අතුරු බිඳුමක් ආවොත් අපි ආව ready state එකට දානවා. හරිද? ඒතර running state එකේ තියෙනකොට යන්න පුළුවන් ওই ටිකනේ. ඒ කියන්නේ exit state එකට යන්න පුළුවන්. block state එකට යන්න පුළුවන්. ready state එකට යන්න පුළුවන්. හරි? ඒ කියන්නේ දාවන අවස්ථාවේ තියෙනකොට යන්න පුළුවන් වෙන්නේ ওই කියපු ටිකට. සූදානම් අවස්ථාවට, අවේදිත අවස්ථාවට සහ අවසන් වෙච්ච අවස්ථාවට. ඉතින් ඒ ටිකට යන්න හේතු ටික තමයි ඔය ලියලා තියෙන්නේ. හරි ওই ටික ලියලා තියෙනවා නම් ඔකට ලකුණු 3ක් හම්බ වෙනවා. හරි ඊට පස්සේ B part එක සංදර්භ සුචනයේ සිදුවන විට මෙහෙයුම් පද්ධතිය විසින් සිදු කරන ප්‍රධාන ක්‍රියාවක් පැහැදිලි කරන්න. ඉතින් මේක එක්ස්පෙක්ට් කරන්න මෙන්න මේ ටික. හරි. context switch කරනකොට operating system එකෙන් කරන ප්‍රධාන ක්‍රියාවන් පැහැදිලි කරන්න. මොකද්ද කරන්නේ? අපි හිතමු P1 ගේ ඉඳන් P2 ට තමයි context switch කරන්න කියලා. ඒතර මොකද්ද අපි කරන්නේ? P1 ගේ PCB එකේ PCB1 කියලා අපි ගමු. ඒකේ P1 ට අදාළ තොරතුරු ටික සේව් කරගන්න ඕනේ. P1 ගේ PCB එකේ P1 ට අදාළ තොරතුරු ටික සේව් කරන්න ඕනේ. ඊට පස්සේ P2 ගේ PCB එක අරගෙන ඒ ටික ලෝඩ් කරලා CPU එකට දාගන්න ඕනේ. රෙජිස්ටර්ස් වලට එහෙම අර ඩේටා ටික දාගන්න. හරි. ඊට පස්සේ අපිට P2 එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන් ඉතින් එහාට. ඒතර context switch කරන කියන්නේ එක process එකක් තියෙන තව එකකට මාරු කරන එකනේ. ඉතින් ওই ටික තමයි වෙන්නේ. හරි. ඉතින් ඕක වාක්‍යයක් විදිහට ලියන්න ඕනේ. ඒ කියන්නේ
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියායනයේ දත්ත එහි PCB එකෙහි ගබඩා කොට ඊළඟට ක්‍රියාත්මක කිරීමට යන ක්‍රියායනයේ දත්ත එහි PCB එකෙන් ලබාගෙන එම ක්‍රියායනය ක්‍රියාත්මක කරයි වගේ අදහසක් තිබ්බනම් හරි. හරි. ඒ කියන්නේ සන්දර්භ සූචනයේදී සිදුවන ප්‍රධාන ක්‍රියාවන් පැහැදිලි කරන්න කියලා කියන්නේ. ඔහොම අදහසක් තිබ්බනම් හරි. මම මේකේ මාකින් එක දාලා පෙන්නනවා 2017. හරි. මොකක්ද තියෙන අර හේතු තුනට ටර්මිනේෂන්. හරි end of process time out කියන අර interrupt එකක් එහෙම නැත්නම් IO wait එකක්. හරි input output operation එකට block කරලා තියෙනවා. ඒක ටිකට ලකුණු හම්බ වෙයි. ඒ ටික ලියුවොත් ඊට පස්සේ අර මේ context switch කරද්දී මොකද්ද වෙන්නේ? store the current state of the running process in the PCB. ඒ කියන්නේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියායනයේ වර්තමාන තත්ත්වය එහි PCB එකේ store කර ගන්නවා. දත්ත ටික store කර ගන්නවා. ඊට පස්සේ ඊළඟට run කරන්න යන හරි load the state of the process to be continued to the CPU from the PCB. දැන් ක්‍රියාත්මක කරන්න යන ක්‍රියායනයේ දත්ත ටික ඒකේ PCB එකෙන් load කරලා ගන්නවා. හරිද? ඊට පස්සේ transfer the control to the process to be continued. ඒතර ඒ ක්‍රියායනයේ ඒ දැන් run කරන්න යන processor එතනින් එහාට control එක දෙනවා. හරි? ඒතර මේකට ලකුණු හතරක් දීලා තියෙනවා PCB කියන වචන නැත්තම් මේ එක ලකුණක් අඩු වෙනවා. හරි PCB කියන වචන නැතුව නිකන් කිව්වොත් එහෙම දැන් එකක් නවත්තනවා ගන්නවා එහෙම කියලා එක ලකුණක් අඩු වෙලා දෙන ලකුණු තුනක් විතර ගන්න පුළුවන්. හරිද? ලේසියෙන් උත්තරයට යන්න පුළුවන්. අමාරු එකක් නෙවෙයි. හරි? ওই ටික ඔයගොල්ලෝ කෙටියෙන් ලියා ගන්නටක් ගාලා. සිංගල් මීඩියම් කට්ටියත් ඒ Tamanට අදාළ විදිහට ලියන්න. මේක මේකේ මාකේ එකේ තියෙන එකම ඕනේ නැහැ. අදහසයි හරියට තියෙන්න ඕනේ වචන ටිකයි. keywords ටික තියෙන්න ඕනේ. දැන් මේක නම් PCB කියන එක වැදගත්. හරි මේ keywords ටික අනිවාර්යෙන් අවශ්‍ය වචන ටික තියෙන්න ඕනේ. ඊට අමතරව ඒකේ අදහස එන්න උත්තර ලියලා තිබුණා හරි. හරිද? ඔය ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ පරිගණකයක් බල ගැන්වීමේ ක්‍රියාවලියේදී සිදුවන්නේ කුමක්දයි පැහැදිලි කරන්න කියලා තියෙනවා. හරිද? කම්පියුටර් එකක් ඕන් කරනකොට ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක. හරි අපි අද 9 කාලේ විතර නිකන් කරමු. මේ ඒතර මේක ඉවර ගන්න පුළුවන්. හරි අද කරපුවට ඉවර ගන්න පුළුවන්. ඒතර ඊළඟ දවසේ ඊළඟ ටික විතරනේ යන්න තියෙන්නේ. හරි විනාඩි 15 වැඩි වෙන්නේ. හරි. දැන් මම මේක මෙතනින් තමයි මේ තීර ටික කියලා දෙන්නේ මේ ප්‍රශ්නේ. හරි. يعني පරිගණකයක් කම්පියුටර් එකක් boot up කරනකොට මොකද්ද වෙන්නේ කියලා මේකනොත් OS පාඩමේ ගොඩක් තැන්වල ප්‍රශ්න තියෙනවා. පොඩි ප්‍රශ්න. ඒ නිසා මම ඒ ටික කියලා දීලම ඒකට අදාළ ප්‍රශ්න ටිකත් කරලාම අපි අර memory management නැත්නම් වැදගත් ගණන් හදන්න තියෙන කොටසට ලබන සතියේ ඉඳන් යන්න. හරි. මේ මේකනොත් ප්‍රශ්න එනවා. ඒ නිසා මේ ටිකත් අපි බලාගමු මොකද්ද වෙන්නේ කියලා booting process එක. හරි booting process කියලා කියන්නේ ඔයගොල්ලෝ කියන boot නෙවෙයි. මේ කම්පියුටර් එකක් boot up කරන process එක. මොකද්ද වෙන්නේ කියන එක. හරි. ඒක මේ ටික ඉස්සෙල්ලාම බලාගන්න. ඊට පස්සේ මම වීඩියෝ එකක් පෙන්නන්නම්. හරි. දැන් කම්පියුටර් එකේ අපි දන්නවා power button එක press කරනවානේ අපි. හරිද? මේ power button එක press කරනකොට මොකද්ද වෙන්නේ? දැන් ඉස්සෙල්ලාම අපි කම්පියුටර් එකක් boot up කරනකොට මේක කිසිම මෙහෙම program එකක් මුකුත් නැහැ. හරි motherboard එකයි මේ ටික තමයි තියෙන්නේ. කිසිම program එකක් මුකුත් run වෙමින් නැහැ මේ වෙලාවේ. හරි. දැන් operating system එක අපි ගබඩා කරලා තියෙන hard drive එක. ඒක වෙනමනේ තියෙන්නේ. දැන් කම්පියුටර් එකේ අපි අර power button එක press කරපු ගමන් වෙන්නේ මේ motherboard එකේ තැනක තියෙන ROM එකක් කියලා එකක්. මේකට අපි කියන read only memory. දෙවෙනි පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා පඨන මාත්‍ර මතක. මේ read only memory වලට අපි ලියන software වලට අපි කියනවා ස්ථිරාංග කියලා. හරි මේ read only memory එකක් පඨන මාත්‍ර මතකයකට අපි මොකක් හරි මෘදුකාංගයක් ලියුවොත් ඒකට ස්ථිරාංගයක් කියනවා. firmware එකක් firm හරි ස්ථිරයි. ඒකට හේතුව ඒක read only memory එකක් මේකට අපි ආයෙ write කරන්නේ නැහැ කියලා තමයි අපි ගන්නෙ. හැබැයි අපි දැන් තියෙන ROM EEPROM වගේ ඒවා අපිට erase කරලා write කරන්න පුළුවන්. හරි. BIOS update කරන්න පුළුවන් දැන් තියෙන කම්පියුටර්ස් වල. ඒනට අපි තාමත් syllabus එක කියන්නේ. ඉතින් read only memory කිව්වොත් ඒක erase කරන්න බෑ කියන මට්ටමේ. හරිද? එතකොට ඒක අපි ඒවට firmware නැත්නම් ස්ථිරාංග කියලා කියන්නේ. මේ ROM එකේ තියෙන firmware එකක් BIOS කියලා. මේකට අපි BIOS chip එක කියලාත් කියනවා. හරිද? ඒ BIOS කියන software එකෙන් ඒ කියන්නේ firmware එකෙන් වෙන්නේ BIOS එකෙන් BIOS කියන එකේ full form එක ඇවිල්ලා basic input output system කියන එක.
හරි මේකේ යටතේ තියෙනවා සබ් ප්‍රෝග්‍රෑම් එකක් post කියලා. power on self test කියලා එකක් තියෙනවා. හරි power on self test කියලා එකක් තියෙනවා. ඒතර BIOS එක basic input output system එක තමයි ඉස්සෙල්ලාම කම්පියුටර් එක open වෙන්නේ. හරි. ඒ කියන්නේ අපි power button එක press කරපුවම CPU එකට power එක යනවා. ඊට පස්සේ අර BIOS එකේ තියෙන program එක load කරලා ඒක run වෙන්න ගන්නවා. මේකත් එක්ක සකසනේ connect වෙලා තියෙන්නේ. හරිද? ඒතර මේ BIOS එකේ තියෙන post එකෙන් check කරලා බලනවා. දැන් keyboard එක connected ද mouse එක connect වෙලා තියෙන්නේ, RAM එක connect වෙලා තියෙන්නේ, hard drive එකක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා එයා check කරගෙන යනවා. එයාගේ තියෙන basic මේ ප්‍රධාන දේවල් ටික check කරගෙන යනවා. හරිද? එතකොට මේ BIOS වලට සම්බන්ධ කරලා තියෙනවා තව chip එකක්. ඒකට අපි කියනවා CMOS chip එක කියලා. හරි. CMOS chip එක මේක මතකයක්. මේක නශ්‍ය මතකයක්. ඒ කියන්නේ මේක volatile memory එකක්. මෙයාට power එක දෙන්න අපි වෙනම බැටරි එකකුත් motherboard එකට සාමාන්‍ය set කරලා තියෙනවා නිකන් කාසියක් වගේ එකක්. හරි. මේකට අපි කියනවා CMOS battery එක කියලා. එතකොට මේ CMOS එකේ තමයි කම්පියුටර් එකේ වෙලාව එහෙම ස්ටෝර් කරලා තියෙන්නේ. හරි. දැන් මේ CMOS battery එක සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර තියෙනවා බහින්න නැතුව. ඊට විවිධ හේතු මත ඒක ඉක්මනට බහින්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර තියෙනවා. හරි. දැන් ඔයගොල්ලන් කම්පියුටර්ස් වල කොච්චර වෙලාව සෙට් කරත් ආය ඔෆ් කරලා ඔන් කරනකොට 12ක් වෙලාව 12ට සෙට් වෙනවා කියන්නේ CMOS battery එක බහැලා. එයාට මතක තියාගන්න බෑ. ඒ නිසා. හරි. ඒතකොට CMOS battery CMOS එකට power එක දීලා තියෙන්න ඕනේ එයාට මතක තියාගන්න නම්. දත්තයක්. හරිද? එතකොට ඔයගොල්ලෝ motherboard එක නිකන් ෆොටෝ එකක් බැලුවොත් මේ CMOS battery එක බලා ගන්න පුළුවන්. හරි. මම පස්සේ වීඩියෝ එකක් පෙන්නනකොට ඔය ටික මේ පෙන්නන්නම් මොනවද CMOS battery කියන්නේ කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ නිකන් මේ Google search කරත් හරි CMOS battery කියලා මෙන්න මෙහෙම එකක් motherboard එකේ ඔයගොල්ලෝ දැකලා ඇති. නේ? මේ තියෙන මෙහෙම නිකන් lithium battery එකක් තියෙනවා. motherboard එකේ connect කරලා ඒකට තමයි CMOS battery කියලා කියන්නේ. ඒකෙන් තමයි CMOS chip එකට power එක දෙන්නේ. ඒතර ඒකෙන් තමයි මතකයේ තියාගන්නේ. හරි. ඒතර සකසනේ වෙලාව විතරක් නෙවෙයි CPU එකේ වෙලාව, කියන්නේ අපේ කම්පියුටර් එකේ වෙලාව ඊට අමතරව boot order එක දැන් අපි දන්නවනේ USB එකකින් අපිට boot කරන්න පුළුවන් USB එකට OS එකක් live විදියට write කරලා. හරි. ඒක කොහොමද කරන්න කියලා මම පස්සේ වීඩියෝ එකක් upload කරන්න channel එකට dual boot කරන්න කොහොමද කියලා කීප දෙනෙක් කියවුවා Linux එක. ඒක කරන්නේ කොහොමද කියලා මම දවසක් වීඩියෝ එකක් upload කරන්නම්. හරි virtual එකට දාන battery වගේ තමයි CMOS එක. හැබැයි ඊට වඩා ලොකුයි. හරි. මේ අවුරුදු 20ක් විතර තියෙනවා සාමාන්‍ය CMOS battery එක. එතකොට මම කිය හිටියේ BIOS එකකින් BIOS එකේ තියෙන CMOS එකේ තමයි තියෙන්නේ BIOS එකට අවශ්‍ය කරන විචල්්‍ය ටික. ඒ කියන්නේ අපේ boot order එක. ඒ කියන්නේ අපි ඉස්සලාම hard drive එකකින්ද boot කරන්න ඕනේ, pen එකෙන්ද නැත්නම් CD-ROM එකෙන්ද boot කරන්න ඕනේ කියන එක. හරි. ඊට අමතරව මේ operating system එක store කරලා තියෙන දැන් අපේ boot set එක කියලා එකක් තියෙනවා සාමාන්‍ය hard drive එකේ. ඒ කියන්නේ ඉස්සලාම hard drive එකේ access කරන්න පුළුවන් cylinder එකේ තියෙන පළවෙනිම data set එක තමයි boot set එක කියලා කියන්නේ. හරි. ඒ boot set එකේ තියෙනවා hard drive එකේ කොතනද OS එක ගබඩා කරලා තියෙන්නේ කියලා. ඒතර එතන ඉඳන් OS එක අපිට හොයාගන්න පුළුවන්. හරි. ඒතර මේ සියලුම දේවල් boot set එක කොහෙද තියෙන්නේ මේ ඔක්කොම ගබඩා වෙලා තියෙන්නේ bootstrap load එකත් එක්ක මේ CMOS එකේ ඇතුලේ. හරි. ඒතර bootstrap program කියලා එකක් තියෙනවා. ඒකත් මේ BIOS එකෙන්මයි run වෙන්නේ. ඒතර bootstrap program එක කරන්නේ අර CMOS එකෙන් OS එක කොහෙන්ද load කරන්න ඕනේ කියලා බලලා ඒ OS එක තියෙන තැන හොයාගෙන hard drive එකේ ඒක අපි මේ දෙක සම්බන්ධ වෙලා තියෙන hard drive එකයි RAM එකයි. හරි. ඒක අපි RAM එකට load කරනවා. ඒතර OS එක RAM එකට එනවා. කියන RAM එකේ යම්කිසි ඉඩක් operating system එකෙන් අත්පත් කර ගන්නවා. හරි. දැන් මේ වෙලාවේ මගේ කම්පියුටර් එකේ අපි නිකන් RAM එක බැලුවොත් එහෙම හරි මේ දවස්වල use කරන lap එකේ තියෙන 8GB RAM එකක්. මේ හරි. ඒතර 8GB RAM එකේ 5.1ක්ම භාවිතා වෙනවා. ඒතර ඕකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කියන්නේ operating system එකට. මෙහෙයුම් පද්ධතියට. හරි. දැන් මේ memory එකෙන් දැන් edge එක use කරනවා megabyte 700 ගාණක්. හරි Windows වල තමයි ඉතින් මේ background process 88ම Windows වලින් තමයි use කරන්නේ මොනවා හරි වැඩවලට. හරි එක දේවල් තියෙනවා මේ Kaspersky antivirus එකකට තියෙනවා. තව ඊට අමතරව මේ ගොඩක් වෙලාට මේවා Windows එකේ තියෙන එක process වලට තමයි භාවිතා වෙන්නේ. හරි. ඉතින් OS එකට RAM එකේ සෑහෙන සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් යනවා. හරිද? ඉතින් ඔය hard drive එකේ තියෙන operating system එක RAM එකට load වෙනකන් තමයි අර කැරකි තියෙන්නේ සාමාන්‍යයෙන්. Windows logo එක ඇවිල්ලා කැරකි තියෙන්නේ. එහෙම load වුණාට පස්සේ අර device drivers එහෙම load කරලා drivers කියන්නේ දැන් අපි mouse එකත් එක්ක OS එකට වැඩ කරන්න අවශ්‍ය software එකක් තියෙනවා. හරි ඒක
ඊට කීබෝඩ් එකට වැඩ කරන software තියෙන ඒවා load වෙලා එනවා. ඒවන සාමාන්‍යයෙන් by default තියෙන printers එහෙමනම් අපි වෙනම drivers දාලා තියෙනවා. ඒතර ඒවා start වෙනවා. හරි. printers නැත්නම් display drivers ඔය ටික start වෙලා user අර login වෙන්න interface එකක් දෙනවා. ඉතින් ওই ටික තමයි computer එකක් on කරද්දි වෙන්නේ. හරි මම ආයෙසරක් නිකන් කියන්න computer එකේ power on කරාම BIOS chip එකේ තියෙන post BIOS මේ program එක run වෙන්න පටන් ගන්න ROM එකේ තියෙන එකෙන් post එක run කරනවා. එයා check කරනවා devices ටික connect වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අර bootstrap loader කියන program එකකින් CMOS එකේ තියෙන boot order එකකින් access කරලා hard drive එකේ කොතනද OS එක තියෙන්නේ කියන එක ගන්නවා. ඒක අරගෙන ඒ OS එක RAM එකට load කරනවා. හරිද? RAM එකට load කරගෙන තමයි අර කැරකි තියෙන්නේ. ඊට පස්සේ OS එක load වුණාට පස්සේ ඒක driver software හැමත් load කරලා driver softwares ගැන පස්සේ අපි වෙනම ලියලා ඉගෙන ගන්නවා. හරි ඒ නිසා ඒක දැන් ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක load කරලා ඊට පස්සේ තමයි user control එක දෙන්නේ. ඉතින් එයාට user operating system එකයි වැඩේ manage කරගෙන යනවා. හරි. ඒ OS එකට පාලනය දෙනකන් ටික තමයි අපෙන් සාමාන්‍යයෙන් අහන්නේ. ඒතර ওই ටික දැනන් ඉන්න ඕනේ. ඒතර ඒ අවුරුදු 2017 ඔකේ අපේක්ෂා කළ දින උත්තරේ කම්පියුටර් එකේ power on button එක press කරාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා නේ අහලා තිබ්බේ. නේද? පරිගණකයක් බල ගැනීමේ ක්‍රියාවලියදී සිදුවන්නේ කුමක්දයි පැහැදිලි කරන්න. ඉතින් ඒකට උත්තරේ විදිහට 2017 මාකින් ස්කීම් එකේ තිබ්බ මේ ටික. මොකක්ද තියෙන ඉස්සලාම තියෙන power on self test. එහෙම නැත්නම් executing or running BIOS. හරි BIOS එක හරි post එක හරි run කරන ඔය දෙකෙන් එකකට ලකුණු දීලා තියෙනවා. Run the bootstrap program to load the OS to the main memory. ඒතර bootstrap program එකෙන් operating system එක main memory එකට load කරනවා. හරි. කියන්නේ main memory කියන්නේ RAM එකනේ. අර secondary storage එක එහෙම නැත්නම් ද්විතීයික ආචාර්යයේ තියෙන operating system එක අපි ප්‍රධාන මතකයට ප්‍රාථමික මතකයට load කරනවා. main memory එකට load කරනවා RAM එකට. ඊට පස්සේ transfer the control to the OS. මෙහෙම පද්ධතියට එතනින් යන පාලනය ලබා දෙනවා. ওই ටික තමයි 2017 අපේක්ෂා කරලා තිබුණේ operating system එකක වෙන්න ඕනේ දේවල් ටිකට. හරි. ඒතර මේක දැන් මාකින් ස්කීම් එක ඔයගොල්ලෝ ගාව ඇති නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඇති ওই ටික ලියා ගන්න. සිංහලට හරවලා ඕන ලියා ගන්න. මේක මම ඇඳ ගන්න කියලා කිව්වා මේකේ මං දැන් ඇඳ ගන්න වෙලා යන නිසා මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්නම්. හරි. ක්ලාස් එකේ වුණාට පස්සේ මට අමතක වුණොත් මැසේජ් එකක් දාන්න. හරි. මම ඒ ගෲප් එකට දාන්න දැන් ඇඳ ගන්න ඕනේ. මේ ටික මාකින් ස්කීම් එකේ තියෙනවානේ. හරි. ඒ නිසා ඒ ටික එකකින් බලන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යන් කෙලින්ම. ඒතකොට මේක වීඩියෝ එකක් තියෙන වීඩියෝ එකක් බලලා තමයි අපි ගියේ. කමන්න මම මේකත් එක්ක ෂෙයා කරන්නම්. හරි මේ වීඩියෝ එකේ තියෙන booting process එකම තමයි හරි. ඒකට booting process එකේදී මොකද්ද අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ කම්පියුටර් එකේ power button එක press කරන්න ඕනේ නේ. හරි. ඒකට power එක supply කරන්නත් ඕනේ. ඒක දැන් මේ කට්ටිය power එක supply කරනවා මේ අනිත් එක්කන power එක supply කරාට පස්සේ ගිහින් power button එක press කරනවා. හරි. එතකොට කම්පියුටර් එක පණ ගැන්වෙනවා. එහෙන් පණ ගැන්වෙනකොට අර motherboard එකේ තියෙන BIOS දැන් මේක නම් motherboard දෙකක් වගේ පේන සාමාන්‍ය අපේ තියෙන වගේ එක motherboard එකක් තියෙනවා. හරි. ඒකේ මේ BIOS කියන chip එකේ තියෙන power on self test කියන එක තමයි ඉස්සෙල්ලාම run වෙන්න පටන් ගන්න. හරිද? BIOS එකේ මේ තියෙන sub program එකක් තමයි post කියලා කියන්නේ. හරි. ඒක run වෙන්න පටන් ගන්නවා. මම මේක ටිකක් වේගින් යවනවා. හරි. ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය දේ ටික විතරක් පෙන්නන්න. ඊට පස්සේ අර BIOS එකෙන් operating system එක තියෙන දේ හොයාගත්තට පස්සේ RAM එකට ඒ දත්ත ටික load කරනවා. හරිද? ඊට පස්සේ තමයි RAM එක run වෙන්නේ. ඒතර BIOS එකේදී මෙන්න මේ ටික check වෙනවා. CPU එක වැඩද, RAM එක වැඩද, video card තියෙනවා නම් ඒව වැඩද, keyboard mouse වැඩද කියලා check කරනවා. හරි. ඊට පස්සේ අපිට ඕන නම් BIOS settings වලට ගිහලා අපේ අර boot order එකෙන් වෙනස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ නිකන් computer එක on වෙනකොට වැටෙන්නේ අර press F2 to enter BIOS setup කියලා. ඒකට ගිහින් බලන්න ඒකේ මොනවද තියෙන settings කියලා. හරි computer එක on කරනකොටම. ඊට අමතරව boot order එක check කරනවා නම් boot අපිට ඒකේදී optical media බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔය CD drive එහෙම තියනවාද ඒ වගේ order එක කොහමද? hard drive එක බලන්න පුළුවන් මේ 0 hard drive එකේ අර පළවෙනිම සිලින්ඩර් එකේ තමයි මේ master boot record කියන එක තියෙන්නේ. හරි. ඒතර ඒකේ තමයි තියෙන්නේ කොතනින්ද OS එක load කරන්න ඕනේ ඒ විස්තර ටික. හරි MBR is always at cylinder මේ master boot record එක හැමතිස්සෙම තියෙන cylinder 0 එකේ head 0 එකේ sector 1 එකේ. හරි. ඒ කියන්නේ අර පටන් ගන්නම තැන කියලා මම කිව්වා. ඔයගොල්ලෝ මේව මතක තියාගන්න ඕනේ නැහැ. නිකන් ඔය දත් ටික මතක තියාගත්ත නම් ඇති. ඒතර එතනින් OS එක load කරාට පස්සේ OS එක තමයි පාලනය අතට ගන්න. හරිද? ඒ ටික ඇති. දැන් මේ 2018 ප්‍රශ්නෙට
මේකත් අපි ඉක්මනට කරගෙන යන්න. හරි. මම ඔයගොල්ලන්ට කරන්න වැඩි වෙලාවක් දෙන්න නැතුව කරන් යන්නම්. ටියුට් එකේ ඇති 2018 ප්‍රශ්නේ. හරි. මේකේ ස්ට්‍රක්චර්ඩ් එකේ තිබි මේ ලයිස්තුවෙන් තෝරලා ලියන්න තියෙන ABCD ට එන්නේ මොකක්ද කියලා. මේ ලයිස්තුවෙන් තෝරලා ලියන්න තියෙන ABCD ට එන්නේ මොකක්ද කියලා. හරි. එතකොට මේකේ දැන් ඔයගොල්ලෝ ටියුට් එකේ පළවෙනිම පෙරළුවොත් එහෙම ඔයගොල්ලන්ගේ තීර ටියුට් එකේ OS වල එතන ඩයග්‍රෑම් එකක් තියෙනවනේ. එතන මෙතන තියෙනවා පරිගණක පද්ධතියක අමූර්ත ස්තර. අමූර්තයේ තියෙන දිව්‍ය ලෝක කියනවාට කම්පියුටර් එක ඇතුලේ තියෙන අමූර්ත ස්තර. හරි. පරිගණක පද්ධතියක අමූර්ත ස්තර නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් ලේයර්ස් කියලා තියෙනවා. එකිනෙකට සම්බන්ධ වන ආකාරය පෙන්වන පහත දක්වන රූප සටහන සලකන්න. ඒතර මේ අමූර්ත ස්තර කියන්නේ ඔය පළවෙනිම ටියුට් එකේ පළවෙනි පිටුවේ තියෙන්නේ. අර හાર્ඩ් යූසර්ට කෙලින්ම හાર્ඩ්වෙයාර් එක්ක ඉන්ටරැක්ට් කරන්න බැරි නිසානේ අපි දුඩාංගත් එක්ක පරිශීලකයට කෙලින් ඉන්ටරැක්ට් කරන්න බැරි නිසානේ අපි ඔපරේටින් සිස්ටම් එකක් ඒගොල්ලෝට දාගන්නනේ. ඒ ඔපරේටින් සිස්ටම් එක උඩ අපි අර ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්, යුටිලිටි සොෆ්ට්වෙයාර් නැත්නම් සිස්ටම් සොෆ්ට්වෙයාර්ත් එක්ක තමයි මේ යූසර් ගනුදෙනු කරන්නේ. ඒව දාලා තියෙන ඔපරේටින් සිස්ටම් එකට ඔපරේටින් සිස්ටම් එකේ තියෙන හાર્ඩ්වෙයාර් උඩ. හරි. එහෙනම් මේ යටම ස්තරයේ වෙන්නේ දැන් උඩම ඉන්නේ පරිශීලකයනේ. පරිශීලකයනේ මේ ගොඩක් දාලා තියෙන්නේ. මේක බහු පරිශීලක පද්ධතියක් කියලා හිතන්න. ඒ වගේ වුණත් යටම තියෙන හાર્ඩ්වෙයාර් දෘඩාංග වෙන්න ඕනේ. ඒ කියන්නේ පරිගණක දෘඩාංග තමයි යටම තියෙන්නේ. හරි. ඊට පස්සේ C කියන්නේ මොකද්ද? ඒක උඩ අපි දානවා මෙහෙයුම් පද්ධතිය. එහෙනම් ඔපරේටින් සිස්ටම් කියන එක තමයි ඊළඟට එන්න ඕනේ. මම ටිකක් ඉක්මනට ලියාගෙන යනවා. හරි. ඉක්මනට ඉවර කරන්න. ඔපරේටින් සිස්ටම්. හරිද? මෙහෙයුම් පද්ධතිය තමයි ඒක උඩින් තියෙන. ඊට පස්සේ ඒක උඩ අපි අර ඇප්ලිකේෂන් සහ සිස්ටම් සොෆ්ට්වෙයාර් දානවා. ඒතකොට මේ assembler එක කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක්. ඒ assembler එකකින් තමයි මේ ඔය assembler එකට සිංහලෙන් සාමාන්‍යයෙන් කියන්නේ මේ අර්ථ වින්‍යාසකය කියලා. හරි. ඔතන නම් assembler එක කියලාම දාලා තියෙනවා. ඒ වගේම තමයි අර high level language එකක් low level language එකට හරවන්නේ. අපි Python ඉගෙන ගන්නකොට ඕවා ගැන ඉගෙන ගන්නවා. හරි. ඒ කියන්නේ ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරන්න ගන්න එකක් තමයි assembler එක කියන්නේ. compiler එකත් එහෙම එකක්. හරි. ඒ කියන්නේ මේ සම්පාදකය කියලා අපි කියන්නේ compiler. ඒකත් එහෙම එකක්. පද සකසනය කියන්නේ පද හදන software නෙවෙයි මේ word processing software. හරි. ඒ කියන්නේ Microsoft Word වගේ ඒවා. දත්ත සමුදාය පද්ධති කියන්නේ අපිට software develop කරන්න ඕන database systems. හරි. එතකොට මේ විතර application software තියෙනවා, system software තියෙනවා. හරි. එතකොට මේ A කියන්නේත් එහෙනම් application හරි system software එකක් වෙන්න ඕනේ. එතකොට compiler කියන එක තියෙනවා. assembler වගේම එකක් නේ. ඉහළ මට්ටමේ භාෂා පහළ මට්ටමේ භාෂාවට පරිවර්තනය කරන software එකක් තමයි compiler කියලා කියන්නේ. එහෙනම් A කියන්නේ compiler වෙන්න ඕනේ. සම්පාදකය. ඒතර B කියලා කියන්නේ අර පද්ධති හා යෙදුම් ක්‍රමලේඛ නැත්නම් පද්ධති සහ යෙදුම් මුදුකාංග. හරි. system or application software කියන එක. හරිද? ওই ටික තමයි ලියන්න තියෙන්නේ. අර ඔයගොල්ලන්ගේ අර ඉස්සරහම ලියලා තිබ්බ ටික. ටියුට් එකේ පළවෙනිම තැන තියෙන ඩයග්‍රෑම් එකෙන් තමයි මේක අහලා තියෙන්නේ. මේ 2018 structured A level paper එකේ තිබිච්ච ප්‍රශ්නයක්. හරි. 2018 A level paper එකේ ප්‍රශ්නයක්. හරිනේ. මේ ටික ටක් ගාලා ලියා ගන්න මාකින් එකෙන් උත්තර ටික බලන්න. හරි. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න 2018ේම B කොටස කරන්න දෙනවා. මේ හරි 2018ේම B කොටස. මේක ටක් ගාලා කියවලා මේ මෙන්න මේ හිස්කොරු ටිකට අකුරු 4ක් ලියන්න විතරයි තියෙන්නේ. කම්පියුටර් එක ඕන් කරනකොට boot up process එක දැන් අපි ඉගෙන ගත්තනේ කොහොමද ඕන් වෙන්නේ කියලා. දැන් මේකට අමතරව තව වීඩියෝ එකක් බලලා ෆිසිකල් ක්ලාස් එකේදී මම ඒක වෙලා තිබ්බොත් පෙන්නන්නම්. මේ හරි ඔයගොල්ලෝ නිකන් YouTube එකේ සර්ච් කරන කොහොමද ඕන් වෙන්නේ කියලා. ඒතර ඔය වගේ වීඩියෝස් ගොඩක් බලා ගන්න පුළුවන්. මේ කියන්නේ තවදුරටත් BIOS වල දැන් අලුතෙන් එන්නේ UEFI කියලා එකක්. හරි UEFI ගැන මම පොඩ්ඩක් කතා කරා ෆිසිකල් ක්ලාස් එකේදී. හැබැයි ඒක සිලබස් එකේ නැහැ. ඒ නිසා මම දැන් කරන්න නැතුව යන්න. ඔයගොල්ලෝ net එකේ ඕන්න සර්ච් කරලා බලන්න මොකද්ද UEFI කියන්නේ. UEFI සහ BIOS අතර වෙනස මොකක්ද කියලා ඕනනම් බලන්න පුළුවන්. හරි. ඒක net එකේ සර්ච් කරන්න තියාගන්න. ෆිසිකල් ක්ලාස් එකේදී අපි වීඩියෝ එකක් බැලුවා. හරි. දැන් වෙලා නැති නිසා මම මෙහෙම ලියන්න ඔයගොල්ලෝ net එකෙන් බලන්න. හරි. මේකේ තියෙන මෙහෙම එකක්. මේකේ steps 1 2 3 4 5 6ක් දීලා තියෙනවානේ. අපිට 4යි ලියන්න තියෙනවා. ඒතර මේකේ තියෙනවා පහත ප්‍රකාශ අතරින් දෙකක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නොවන දෙකකුත් දීලා තියෙනවා. හරි. කම්පියුටර් එකේ power button එක press කරපු වෙලාවෙ ඉඳන් OS එක load වෙනකන් මොනවාද වෙන දේවල් ටික කියලා අනුපිළිවෙලින් ලියාගෙන යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ හිතන විදිහට මෙතන අවශ්‍ය නොවන දෙකකුත් තියෙනවා. අවශ්‍ය හතර තෝරගෙන ඒ ටිකේ අනුපිළිවෙල ලියන්න තියෙන අකුරු ටික. හරි. කරන්න බලන්න විනාඩි 5ක් දෙන්න. try එකක් දීලා ඉවර කරමු අපි.
හරි මොකද්ද ඕඩ් එකේ එන්නේ ඔය ටිකේ? හරි බලමු. හරි. දැන් මේ ටිකෙන් මම උත්තරේටම යන්නම්. හරි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම වෙන්නේ මෙන්න මේක. F හෝරස් පන්ද කීපයකින් ආරම්භ වූ මන්ද සැකසුම් මේකකය. කියන්නේ CPU එක රන් වෙන්න පටන් ගන්නවා. පවර් එක විදිහට බටන් එක ප්‍රෙස් කරාම clock ticks කියන නැත්නම් clock cycle එක කියන්නේ මොකක්ද කියලා network පාඩමේදී ඉගෙන ගන්නවා. අපි හරි. ඒ කියන්නේ අර CPU එකේ මේ process එකක් run කරන්න යන වෙලාවත් එක්ක signal එක. ඒ කියන්නේ තප්පරයකට කීයක් run කරනවද කියන එක ඒ ගානට තමයි clock ticks ටික යන්නේ. හරි. ඒතර ඒක රන් වෙන්න පටන් ගන්නවා. මූලික ආදාන ප්‍රදාන පද්ධතිය BIOS බලගැන්වීම ඒකේ යටතේ තියෙන power on self test කියන post කියන එක ආරම්භ ක්‍රමලේඛී උපදෙස් මත ක්‍රියාත්මක කරයි. ඒකනේ ඉස්සලාම වෙන්නේ නේද? post සහ bio රන් වෙන එකනේ. BIOS හරි. ඊට පස්සේ BIOS විසින් මෙහෙයුම් පද්ධතිය ගොනු ප්‍රධාන මතකයට පිටපත් කිරීමෙන් පසු මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම ආරම්භය. ඒකට කලින් තව එකක් එන්න ඕනේ. හරි. මෙන්න මේක එන්න ඕනේ නේද? B. මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය CMOS චිපයෙන් මෙහෙයුම් පද්ධතිය සොයාගත හැකි ස්ථානය ලබා ගන්න. හරි. ඒතර CMOS චිප් එකේනේ තියෙන්නේ කොහෙද OS එක තියෙන්නේ කියලා. ඒකෙන් අපි මෙහෙයුම් පද්ධතිය සොයා ගන්න පුළුවන් ස්ථානය ලබා ගත්තට පස්සේ BIOS එකකින් මෙහෙයුම් පද්ධතිය ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක RAM එකට පිටපත් කරන්න පටන් ගන්නවා. හරි. ඒතර OS එක RAM එකට පිටපත් කරනවා. OS එක RAM එකට පිටපත් කරාට පස්සේ මොකද වෙන්නේ? මෙහෙයුම් පද්ධතිය විසින් උපාංග ක්‍රියා කිරීමට අවශ්‍ය උපක්‍රම දාවක device drivers හරි මම කියන driver softwares කියලා. හරි කියන්නේ අපිට input output device එකයි OS එක අතර communicate කරන්න මේ driver softwares ඕනේ. ඒ ගැන පස්සේ note ලියලා ඉගෙන ගන්න මම ඒතර ඒක පැහැදිලි කරන්නම්. ප්‍රවේශන කරන ලබන අතර ඉන්පසු පරිශීලකයාට පරිගණකයට පිවිසිය හැකි පිරුම් අතුරු මුහුණත login interface එක ලබා දෙනවා. ඒ කියන්නේ OS එක load වෙලා drivers එක load වුණාට පස්සේ පරිශීලකයාට login interface එකක් ලබා දෙනවා. ඒතර මේ ප්‍රශ්නෙන් ඕගොල්ලන්ට මේ note ටික සම්පූර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන් මොනවාද වෙන්නේ කියලා. හරි. මේ දෙක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. කම්පයිල් එකක් ඕන වෙන්නේ නැහැ. කම්පයිල් එකක් ඕන වෙන්නේ high level language එක low level language එකට හරවන්න. ඒ කියන්නේ ඉහළ මට්ටමේ භාෂාවක් පළව මට්ටමේ භාෂාවට හරවන්න. මේ disk එකට ප්‍රතිහරණය කරනවා කියන්නේ RAM එකේ තියෙන ඒවා hard drive එකට දාන එක. හරි. ඒක අර memory management ගැන ඉගෙන ගන්නකොට තමයි ඉගෙන ගන්න. ඒක තාම අපි කරේ නැහැ. ඒක තමයි ලබන සතියේ කරන්න තියෙන්නේ. හරි. එතකොට ඒකෙදි ඔක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒක මෙතෙන්ට ඕන වෙන්නේ නැහැ කියලා. කොහොම හරි ඕන වෙන්නේ FBAE කියන ටික ඔන්න ඔය අනුපිළිවෙත්. හරි. ඒතර මේ ටික ලියා ගන්න. ඒවා ගෙදර ඉඳන් self study කරන්න. දැන් මම guide කරන එක විතරනේ කරන්නේ. ඕගොල්ලෝ මේවා තව ටිකටත් හොයලා බලන්න YouTube එකෙන් බලන්න search කරන්න. තව short note එකක් සරලව හදා ගන්න. හරි. දැන් මම දෙන note එකේ සමානට හැමදේම නැහැ. මම කියන දේවල් හැමදේමත් නැහැ. ඒතර ඕගොල්ලෝ අද දවසෙන් පුළුවන් නම් ඕකට ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතන දේවල් ටික තව short note එකක් හදලා තියාගන්න. එතකොට A level වලදී පාඩම් කරන්න ලේසි. හරිද? මෙතනින් එහාට ටික අපි ෆිසිකල් ක්ලාස් එකෙත් කරේ නෑ. අපි ඒ ටික ඊළඟ දවසේ කරමු. දැන් අතන මෙතනින් එහාට මෙන්න මේ virtual memory පිටු කරන යත් එක්ක තියෙන ගණන් ටික තමයි වැදගත් වෙන්නේ. හරි. අපි ඒ ටික එතනින් එහාට බලමු. එහෙනම් අද පන්ති නවත්තමු. හරි. ඔයගොල්ලෝ පාඩම් කරන්න කලින් ඒවා අමතක වෙන්න දෙන්නේ නැතුව ඒ ටික ආයෙ බලන්න. හරි. එහෙනම් ඔක්කොම good night.